අපි අද කතා කරන්න යන්නේ drugs acting on central nerve system එක ගැන. එතකොට ඕගොල්ලන්ට central nerve system එකේ මේ වෙනකොට පාඩම් තුනක tips ලැබිලා තියෙනවා. එතකොට ඒ ඔස්සේ තමයි අපි ප්‍රධාන වශයෙන් මේ central nerve system එකේ මොනවද පාවිච්චි කරන බෙහෙත් ඒ සම්බන්ධව ෆාමකොලොජි දැනුම දියුණු කරගන්නට මේ සූදානම් වෙන්නේ. එතකොට ළමයිනේ central nerve system එකේ drugs ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න වෙනවා මේක අපි කතා කරන්න යන්නේ disease මත පදනම් වෙච්ච විදිහට ෆාමකොලොජි. ඒ කියන්නේ මොකද්ද ලෙඩේ කියලා අඳුර ගන්නවා ඒවට පාවිච්චි කරන බෙහෙත් මොනවද කියලා. right? එහෙම අපි වැඩ කරගෙන යනකොට අපි ඉස්සෙල්ලාම කතා කරන්න වෙනවා epilepsy වලට නැත්තම් fit එකට. epilepsy වලට පාවිච්චි කරන බෙහෙත් වර්ග මොකද්ද මේ epilepsy කියන්නේ කියලා අඳුරගෙන ඒ වලට පාවිච්චි කරන epilepsy වලට ට්‍රීට් කරන්න පාවිච්චි කරන බෙහෙත් වර්ග මොනවද කියලා අපි අධ්‍යයනය කරනවා. එතකොට epilepsy කියලා ගත්තහම මේකට අපි කියනවා තව නමක් fits කියලා කියනවා. තව නමක් කියනවා convulsion කියලා. convulsion කියලා කියනවා. තව එක නමක් කියනවා seizure කියලා. seizures කියලා. right? ඔය ගැන තමයි අපි epilepsy කියන පාඩමේ කතා කරන්න යන්නේ. ඊට අමතරව මේවා වලට දෙන බෙහෙත් මොනවද? right? ඊළඟට දෙවෙනි කාරණාව තමයි දෙවෙනිට අපි කතා කරනවා පාකින්සන්ස් කියන ඩිසීස් එක ගැන. පාකින්සන්ස් කියන ඩිසීස් එක සම්බන්ධව. එතකොට මොනවද මේ පාකින්සන් කියන ඩිසීස් එක කියන්නේ? මොනවද මේ පාකින්සන් වලට ට්‍රීට් කරන්න පාවිච්චි කරන්නේ? බෙහෙත් විදියට පාවිච්චි කරන්න මොනවද? ඒ බෙහෙත් වල ඇක්ෂන් එක මොන වගේද කියලා අපි කතා කරමු. ඊට අමතරව අපි කතා කරනවා දරුවනේ ඇන්ටි සයිකොටික් ඩ්‍රග්ස් ගැන. නැත්තම් සයිකියාට්‍රික් ඩිසීස් වලට දෙන ඩ්‍රග්ස් ගැන. සයිකියාට්‍රික් ඩිසීස් සම්බන්ධ. එතකොට සයිකියාට්‍රික් ඩිසීස් වර්ග මොනවද? ඒවට පාවිච්චි කරන බෙහෙත් වර්ග මොනවද කියලා අපි අධ්‍යයනය කරමු. දැන් සයිකියාට්‍රික් ඩිසීස් ගැන ගත්තාම අපිට එතනදී කතා කරන්න තියෙනවා ඕගොල්ලෝ දන්නවා ඇන්සයිටි ගැන කතා කරන්න අවශ්‍යයි. ඊට අමතරව සික්සොපීනියා ගැන කතා කරන්න අවශ්‍යයි. ඊට අමතරව ડિප්‍රෙෂන් ගැන කතා කරන්නට අවශ්‍යයි. සහ මේනියා වලට පාවිච්චි කරන බෙහෙත් වර්ග මොනවද? ලිතියම් වගේ බෙහෙත් වර්ග ගැන අපි කතා කරන්නට අවශ්‍යයි. right? ඊට අමතරව සයිකියාට්‍රික් වලදී මම තව ස්පෙෂැලිටි එකක් යොමු කරනවා ඔයගොල්ලන්ට hypnotics and sedatives. ඒ කියන්නේ නිදිමත හැදෙන්න patient කෙනෙක් calm කරන්න දෙන බෙහෙත් වර්ග ගැන අපි කතා කරමු. ඒතකොට ස්ලීපින් සයිකල් එක මේකට මම ඔබලා දිනවා. ඕගොල්ලන්ට මේ සයිකියාට්‍රික් ඩිසීස් ගැන ඉගෙන ගන්නට කලින් ස්ලීපින් සයිකල් එකත් අපිට කතා කරන්න පුළුවන්. right? ඊට අමතරව අපිට තව කතා කරන්න අවශ්‍ය වෙනවා anesthetics drugs ගැන. නැත්තම් නිර්වින්දනය සම්බන්ධව පාවිච්චි කරන බෙහෙත් සම්බන්ධව ඇනස්තීසියා සම්බන්ධව අපි කතා කරමු. මොනවද නිර්වින්දනයට පාවිච්චි කරන බෙහෙත් වර්ග කියලා. right? ඊට පස්සේ pain management එක අපිට කතා කරන්නට අවශ්‍යයි. drugs used for pain management. pain කැක්කුම ඉන්නේ කොහොමද? මොනවද කැක්කුමට දෙන බෙහෙත්? right? කැක්කුම ඉන්නේ කොහොමද? මොනවද කැක්කුමට අපි පාවිච්චි කරන බෙහෙත් වර්ග. ප්‍රධාන වශයෙන් අපි දන්නවා නාකොටික් පේන් මැනේජ්මන්ට් වලට පාවිච්චි කරන ඒවා වලට අපි කියන ඇනලජෙසික්ස් කියලා නාකොටික් බෙහෙත් වර්ග තියෙනවා. නාකොටික් නොවන බෙහෙත් වර්ග තියෙනවා. right? ඊට අමතරව non steroid anti inflammatory drugs ගැන කතා කරමු. right? ඒවා මෙන්න මේ කොටසදී අපි cover කරමු. right? ඊට අමතරව මේකටම මම ඔයගොල්ලන්ට කතා කරනවා gout කියලා disease එකක් තියෙනවා සමහරක් අය දන්නවද? මේ gout වලට දෙන බෙහෙත් වර්ග මොනවද කියලා. right? ඔය වගේ මාර්තුකා කීපයක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ ගැන සඳහනක් කරලා දිනවා අපි ඔයගොල්ලන්ට ටියුට් එකේ first page. right? second page එකේ. first page එකේ ඔයගොල්ලන්ට තියෙනවා මම පොඩි රූප සටහනක් ඇඳලා මතක තියාගන්න ලේසි ක්‍රමයකට cranial nerves ගැන. ඔයගොල්ලෝ දන්නවා අපේ brain එකෙන් තමයි අපේ ඇඟේ හැම ෆන්ක්ෂන් එකක්ම සිද්ධ කරන්නේ. එතකොට ඔය cranial nerves කියන්නේ අපේ brain එකේ impulse අරගෙන යන nerves ජාල. එතකොට මේ nerves වර්ග 12 උඩට කටපාඩගෙන ඉන්න ඕනේ. උඩට කටපාඩම් කරගන්න ඕනේ. හේතුව ෆාමසි එක්සෑම් එකේ
ඇනටොමි ෆිසියොලොජි වලින් ප්‍රශ්න එනවා ක්‍රේනියල් නර්ව්. හැම අවුරුද්දකම වගේ ඉතින් ක්‍රේනියල් නර්ව්ස් 12 මතක තියාගෙන ඒවල කාර්යය කෙටියෙන් මතක තියාගන්න ක්‍රමයක් මම රූප සටහනක් වගේ දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලාගත්තා නම් ක්‍රේනියල් නර්ව්ස්. දැන් අපි යමු මොනවද එපිලෙප්සි කියලා බලන්න. ඒවත් ෆිට්ස් ඒවත් කන්වර්ෂන් ඒවත් සෙෂර් කියලා බලන්න. ඒ වලට දෙන බෙහෙත් වර්ග මොනවද කියලා බලන්නයි දැන් අපි ඉස්සරහට යනවා. right? අපි අද කතා කරන්න යන්නේ drugs acting on central nerve system එක ගැන. එතකොට ඕගොල්ලොන්ට central nerve system එකේ මේ වෙනකොට පාඩම් තුනක tips ලැබෙලා තියෙනවා. එතකොට ඒ ඔස්සේ තමයි අපි ප්‍රධාන වශයෙන් මේ central nerve system එකේ මොනවද පාවිච්චි කරන බෙහෙත් ඒ සම්බන්ධව ෆාමකොලොජි දැනුම දියුණු කරගන්නට මේ සූදානම් වෙන්නේ. එතකොට ළමයිනේ central nerve system එකේ drugs ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න වෙනවා මේක අපි කතා කරන්න යන්නේ disease මත පදනම් වෙච්ච විදිහට ෆාමකොලොජි. ඒ කියන්නේ මොකද්ද ලෙඩේ කියලා අඳුර ගන්නවා ඒවට පාවිච්චි කරන බෙහෙත් මොනවද කියලා. right? එහෙම අපි වැඩ කරගෙන යනකොට අපි ඉස්සෙල්ලාම කතා කරන්න වෙනවා එපිලෙප්සි වලට නැත්තම් ෆිට් එකට. එපිලෙප්සි වලට පාවිච්චි කරන බෙහෙත් වර්ග මොකද්ද මේ එපිලෙප්සි කියන්නේ කියලා අඳුරගෙන ඒ වලට පාවිච්චි කරන එපිලෙප්සි වලට ට්‍රීට් කරන්න පාවිච්චි කරන බෙහෙත් වර්ග මොනවද කියලා අපි අධ්‍යයනය කරනවා. එතකොට එපිලෙප්සි කියලා ගත්තාම මේකට අපි කියනවා තව නමක් ෆිට්ස් කියලා කියනවා. තව නමක් කියනවා කන්වර්ෂන් කියලා. කන්වර්ෂන් කියලා කියනවා. තව එක නමක් කියනවා සෙෂර් කියලා. සෙෂර්ස් කියලා. right? ඔය ගැන තමයි අපි එපිලෙප්සි කියන පාඩමේ කතා කරන්න යන්නේ. ඊට අමතරව මේ වලට දෙන බෙහෙත් මොනවද? right? ඊළඟට දෙවෙනි කාරණාව තමයි දෙවෙනිට අපි කතා කරනවා පාකින්සන්ස් කියන ඩිසීස් එක ගැන. පාකින්සන්ස් කියන ඩිසීස් එක සම්බන්ධව. එතකොට මොනවද මේ පාකින්සන් කියන ඩිසීස් එක කියන්නේ? මොනවද මේ පාකින්සන් වලට ට්‍රීට් කරන්න පාවිච්චි කරන්නේ? බෙහෙත් විදියට පාවිච්චි කරන්න මොනවද? ඒ බෙහෙත් වල ඇක්ෂන් එක මොන වගේද කියලා අපි කතා කරමු. ඊට අමතරව අපි කතා කරනවා දරුවනේ ඇන්ටි සයිකොටික් ඩ්‍රග්ස් ගැන. නැත්තම් සයිකියාට්‍රික් ඩිසීස් වලට දෙන ඩ්‍රග්ස් ගැන. සයිකියාට්‍රික් ඩිසීස් සම්බන්ධ. එතකොට සයිකියාට්‍රික් ඩිසීස් වර්ග මොනවද? ඒවට පාවිච්චි කරන බෙහෙත් වර්ග මොනවද කියලා අපි අධ්‍යයනය කරමු. දැන් සයිකියාට්‍රික් ඩිසීස් ගැන ගත්තාම අපිට එතනදී කතා කරන්න තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ඇන්සයිටි ගැන කතා කරන්න අවශ්‍යයි. ඊට අමතරව සික්සොපීනියා ගැන කතා කරන්න අවශ්‍යයි. ඊට අමතරව ડિප්‍රෙෂන් ගැන කතා කරන්නට අවශ්‍යයි. සහ මේනියා වලට පාවිච්චි කරන බෙහෙත් වර්ග මොනවද? ලිතියම් වගේ බෙහෙත් වර්ග ගැන අපි කතා කරන්නට අවශ්‍යයි. right? ඊට අමතරව සයිකියාට්‍රික් වලදී මම තව ස්පෙෂලි ටිකක් යොමු කරනවා ඔයගොල්ලන්ට හිප්නොටික්ස් ඇන්ඩ් සෙඩේටිව්ස්. ඒ කියන්නේ නිදිමත හැදෙන්න patient කෙනෙක් කාම් කරන්න දෙන බෙහෙත් වර්ග ගැන අපි කතා කරනවා. ඒතකොට ස්ලීපින් සයිකල් එක මේකට මම ඔබලා කියනවා. ඕගොල්ලන්ට මේ සයිකියාට්‍රික් ඩිසීස් ගැන ඉගෙන ගන්නට කලින් ස්ලීපින් සයිකල් එකක් අපිට කතා කරන්න පුළුවන්. right? ඊට අමතරව අපිට තව කතා කරන්න අවශ්‍ය වෙනවා ඇනස්තටික්ස් ඩ්‍රග්ස් ගැන. නැත්තම් නිර්වින්දනය සම්බන්ධව පාවිච්චි කරන බෙහෙත් සම්බන්ධව ඇනස්තීසියා සම්බන්ධව අපි කතා කරමු. මොනවද නිර්වින්දනයට පාවිච්චි කරන බෙහෙත් වර්ග කියලා. right? ඊට පස්සේ pain management එක අපිට කතා කරන්නට අවශ්‍යයි. drugs used for pain management. pain කැක්කුම ඉන්නේ කොහොමද? මොනවද කැක්කුමට දෙන බෙහෙත්? right? කැක්කුම ඉන්නේ කොහොමද? මොනවද කැක්කුමට අපි පාවිච්චි කරන බෙහෙත් වර්ග? ප්‍රධාන වශයෙන් අපි දන්නවා නාකොටික් pain management වලට පාවිච්චි කරන ඒවා වලට අපි කියන ඇනලජෙසික්ස් කියලා නාකොටික් බෙහෙත් වර්ග තියෙනවා. නාකොටික් නොවන බෙහෙත් වර්ග තියෙනවා. right? ඊට අමතරව non steroid anti inflammatory drugs ගැන කතා කරමු. right? ඒවා මෙන්න මේ කොටසදී අපි cover කරමු. right? ඊට අමතරව මේකටම මම ඔයගොල්ලන්ට කතා කරනවා gout කියලා disease එකක් තියෙනවා සමහරක් අය දන්නවද? මේ gout වලට දෙන බෙහෙත් වර්ග මොනවද කියලා. right? ඔය වගේ
මාතෘකා කීපයක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ ගැන සඳහනක් කරලා දිනවා අපි ඔයගොල්ලන්ට ටියුට් එකේ ෆස්ට් පේජ්. right? සෙකන්ඩ් පේජ් එකේ. ෆස්ට් පේජ් එකේ ඔයගොල්ලන්ට තියෙනවා මම පොඩි රූප සටහනක් ඇඳලා මතක තියාගන්න ලේසි ක්‍රමයකට cranial nerves. ඔයගොල්ලෝ දන්නවා අපේ බ්‍රේන් එකෙන් තමයි අපේ ඇඟේ හැම ෆන්ක්ෂන් එකක්ම සිද්ධ කරන්නේ. එතකොට ඔය cranial nerves කියන්නේ අපේ බ්‍රේන් එකේ ඉම්පල්ස් අරගෙන යන nerves ජාති. එතකොට මේ nerves වර්ග 12 උඩට කටපාඩම් ඉන්න ඕනේ. උඩට කටපාඩම් කරගන්න ඕනේ. හේතුව ෆාමසි එක්සෑම් එකේ anatomy physiology වලින් ප්‍රශ්න එනවා cranial nerve. හැම අවුරුද්දකම වගේ ඉතින් cranial nerves 12 මතක තියාගෙන ඒවල කාර්යය කෙටියෙන් මතක තියාගන්න ක්‍රමයක් මම රූප සටහනක් වගේ දීලා තිනවා. ඒක පොඩ්ඩක් බලාගත්තා cranial nerves. දැන් අපි යමු මොනවද epilepsy කියලා බලන්න. ඒවත් fits ඒවත් conversion ඒවත් seizure කියලා බලන්න. ඒ වලට දෙන බෙහෙත් වර්ග මොනවද කියලා බලන්නයි දැන් අපි ඉස්සරහට යනවා. right? right. එතකොට එපිලෙප්සි ගැන අපි කතා කරමු. නෝට් එක පොඩ්ඩක් පෙරලා ගන්න. නෝට් එකේ ඔයගොල්ලෝගේ දාලා තියෙනවා මොකද්ද එපිලෙප්සි කියන්නේ කියලා. එපිලෙප්සි it is due to sudden rapid excessive abnormal electrical discharges in the cortical region of the brain. ඇත්තටම abnormal electrical impulse generate වෙලා අර brain එකේ දන්නරින නැත්තම් circulatory system එක නැත්තම් සම්පූර්ණ මේකේ තියෙන electrical system එක shock වෙලා යන එකට තමයි epilepsy කියලා අපි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් epilepsy ළමයි ප්‍රධාන වශයෙන් වර්ග 2කට අපි බෙද කරනවා. ටියුට් එකේ දාලා නැහැ. ඒක තමයි generalized seizure සහ partial එවත් focal seizure. වචනෙන්ම අල්ලගන්නට පුළුවන්. වචනෙන්ම අල්ලගත්තේ. මොකද්ද focal හෙවත් partial seizure කියන්නේ? seizure කියන්නේ epilepsy වලට. seizure. right? මොනවද මේ partial හෙවත් focal seizure කියන්නේ? එතනදී brain එකේ මේ හිතන්න මේ brain එක මේ අපේ brain එක මේ ඔළුව. right? එතකොට මේ brain එකේ නැත්තම් මොළේ යම් කිසි කොටසක් පමණක් මේ abnormal impulse generation එකට generate වෙන abnormal impulse වලට මූලික වෙනවා නම් අපි ඒකට කියනවා brain එකේ කොටසක විතරක් ඇති වෙන seizure වර්ගයවත් epilepsy වර්ගය කියලා. ඒකට අපි කියනවා නම partial හෙවත් focal seizure කියලා. partial හෙවත් focal seizure. එතකොට brain එකම involve වෙනවා නම් සම්පූර්ණ මුළු brain එකම involve වෙලා මෙන්න මේ abnormal electrical discharges ඇති වෙනවා නම් ඒකට අපි කියනවා generalized seizure හෙවත් generalized epilepsy හෙවත් generalized convulsion හෙවත් generalized fits කියලා. right? ඕක මතක තියාගන්නට අවශ්‍ය වෙනවා. right? ඊළඟ අපි note එකට යමු. epilepsy ප්‍රධාන වශයෙන් types 4යි. ඒවා තමයි grand mal epilepsy, petit mal epilepsy, temporal lobe epilepsy සහ Jacksonian epilepsy. අටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මතක තියාගන්න ඕන හොඳයි. right? එතකොට grand mal තමයි ළමයිනේ හොඳම භයානක තත්ත්වයේ තියෙන epilepsy වර්ගය. බලමු. have tonic clonic pace. මේ grand mal epilepsy වල tonic movement එකක් තියෙනවා. පොඩි පින්තූරයක් දාලා තිනවා පොඩ්ඩක් බලන්න. ඒකේ tonic movement එක මොකද්ද? clonic movement එක කියන්නේ මොකද්ද කියලා ඕගොල්ලන්ට බලන්නට මම දාලා තියෙනවා. right? එතකොට loss of consciousness patient feel වෙනවා loss of consciousness. එයාගේ consciousness level එක නැතිලා යන්නට පුළුවන් grand mal epilepsy වල. right? ඊළඟට cessation of breathing. එයාගේ breathing pattern එක දුර්වල වෙලා යන්න පුළුවන්. cease වෙලා යන්න පුළුවන්. right? breathing pattern. ඊළඟට tongue biting. හොඳ දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි grand mal epilepsy තියෙන අයගේ දිව හැපෙන්න ගන්න. දිවෙන් ලේ. right? ඊළඟට rapid and irregular movement of the limbs. ඔයාලා දන්නවා ගැහෙනවා කියලා පිට එක හැදුනහම ඒවා තමයි ඔය කියන්නේ grand mal epilepsy. right? ඊළඟට patient frequently micturate. මොකද මේ micturate කියන්නේ?
මිච්චුරේට් කියන්නේ මුත්‍රා යන. සාමාන්‍ය මල මුත්‍රා දෙකම යන්න පුළුවන්. හරි? patient මුත්‍රා වර හැදිලා මුත්‍රා යන්නට පුළුවන් මේ epilepsy එක අතරතුරදී. එහෙනම් ඔන්න ග්‍රෑන්ඩ් මාල් වල ලක්ෂණ දාලා තිනවා වගුවකට මතක තියාගන්න ලේසි වෙයි. right? ඊට අමතරව බලන්න after the conversion may remain unconscious. සාමාන්‍යයෙන් ග්‍රෑන්ඩ් මාල් epilepsy ෆිට් එක හැදිලා විනාඩි 5කින් විතර නැති විනාඩි 2කින් 3කින් නැති වෙලා ගියාට පස්සේ patient තාමත් loss of consciousness තියෙනවා. සිහිය මද ගතිය තියෙනවා. සහ එයාට headache එකක් දැනෙන්න පුළුවන්. ඒව ගැන තමයි ඔය ග්‍රෑන්ඩ් මාල් එපිලෙප්සි වල ෆීචර්ස් යටදී වගුවකට දාලා මම කොටු කරලා තියෙන්නේ. right? ඊට අමතරව ඔන්න දැන් පයින්නවා දෙවෙනි කෙනාට. petit mal epilepsy. right? The patient interrupts what he is doing and blankly ahead. petit mal epilepsy මම patient එක දැකලා තියෙනවා ළමයි. සමහරක් වෙලාවට එයා මෙහෙම ඉන්නවා. ඉඳලා එකපාරම දැන් මම ක්ලාස් එක කර යනකම එකපාරම මෙහෙම ගල් වෙලායි. මුකුත් නැතුව. කතා බහ කරන්නේ. එතකොට බලන් ඉන්න කෙනාට තමයි තේරෙන්නේ මෙයාට මොකක් හරි වුණා. නමුත් හැදිච්ච කෙනා දන්නේ නැහැ. එතනින් ඊට පස්සේ එයාට එක සුව වෙච්ච ගමන් එයා ඒක කන්ටිනියු කරගෙන යනවා. ඔන්න ඔය කතන්දරේට තමයි petit mal epilepsy කියන්නේ. මේකෙදි ගොඩාක් ඔය ගැස්සීම් පැද්දීම් එනවා. එයා දන්නේ එයා මොනවද කරන්න කියලා. උදාහරණයක් විදිහට මම ක්ලාස් එක කරගෙන යනවා වීඩියෝ එකක් එවන්නම් ක්ලාස් එක කරගෙන යනකොට ඊට පස්සේ කියලා ඔය වගේ ආයෙ කන්ටිනියු කරගෙන යනවා. ඒක තමයි petit mal epilepsy. right? පොඩ්ඩක් බලන්න loss of conscious awareness of their surrounding and the inattention does not less consciousness and abnormal muscular movement last only 10 to 15 seconds. විනාඩිත් නෙමෙයි තප්පර 10ක් 15ක් වගේ කාලයක් තමයි තියෙන කිට් එක. right? එතකොට they are so brief and known as absence frequent in childhood. සාමාන්‍ය මේක පොඩි කාලේ තිබිලා ලොකු වෙනකොට නැතුවලා යන්න පුළුවන් petit mal epilepsy වල. ඊළඟට කියනවා temporal lobe. පොඩ්ඩක් බලමු. There are hallucination of small taste and hearing. temporal lobe epilepsy හැදෙන අයට එකපාරම තමන්ට එපිලිප්සි කියන්නේ එයාට අමුතු බලක් වෙනවා. එක්ක යම්කට ශබ්ද ඇහෙන්න ගන්නවා. අන්න ඒක තමයි යාගේ එපිලිප්සි වල. right? එතකොට disturbances of memory. memory එක නැති වෙන්න පුළුවන්. ඊළඟට deja phenomena, sensation of relieving and experience of feeling familiar with the environment. දැන් උදාහරණයක් විදිහට මම ක්ලාස් එක කරගෙන යනකොට මට තේරෙනවා මේ පාඩම මම කලින් කරාවා. අන්න ඒක තමයි ඒ එපිලිප්සි එක. right? ඒක ටිකක් භයානකම අඩුයි. භයානක ටික තමයි ග්‍රෑන්ඩ්. right? ඊළඟට අපි යනවා බලන්න ජැක්සනියන් සෙෂන්. තව තියෙනවා එකක් ජැක්සනියන් සෙෂන් අවසාන එක පොඩ්ඩක් බලන්න. in this fit it start in the one area. එක ඒරියා එකකින් පටන් ගන්නට පුළුවන්. then spread to involve the whole body. ඊට පස්සේ මෙහෙම පටන් අරන් ගිහිල්ලා මුළු ඇඟම ගෙහෙන්නට පුළුවන්. right? ඊළඟට consciousness may or not be lost. සාමාන්‍ය loss of consciousness එනවා අඩුයි ජැක්සනියන් සෙෂන් කියනවා. right? status epilepticus කියන එක මම හොයාගන්න කිව්වා. ගොඩාක් අය හරි උත්තර දීලා තිබ්බා. ඉතින් මම කියන්නේ නැහැ. status epilepticus කියන්නේ හරි භයානක තත්ත්වයක්. විනාඩි 5න් 5ට මම දැකලා දිනවා status epilepticus කියන අයට epilepsy. right? epilepsy. right? අපි යමු ඊළඟට මොනවද මේ ග්‍රෑන්ඩ් මාල් වලට මොනවද මේ petit mal වලට දෙන්න පුළුවන් බෙහෙත් කියලා ඊට කලින් පොඩි නෝට් එකක් දාලා දිනවා. ඒක පොඩ්ඩක් කියව ගන්න. in the treatment of epilepsy drugs play an important role. සාමාන්‍යයෙන් epilepsy වලට ට්‍රීට් කරනකොට drugs හොඳ රෝල් එකක් ප්ලේ කරනවා. right? මොකද මේක drug treatment එකකින් නතර කරන්න පුළුවන් ලෙඩ. right? but it is not only the method. The precipitating factor should be avoided. මොනවද මේ precipitating factor? දැන් මේ epilepsy හැදෙන්න සමහරක් අයට හේතුවක් වෙනවා බය වීම. උදාහරණයක් විදිහට මම පාරේ ඇවිදගෙන යනකොට බස් එකක හෝන් සද්දයක්. ඒක මට හරි disturbance. ඔන්න මට හැදෙනවා fit එක. එක්ක දුක. එක්ක එකපාරම ලයිට් එළියට නිරාවරණය වෙනවා. නිදාගෙන ඉඳි ලයිට් එක දානවා. ඔන්න fit එක හැදෙනවා. එහෙනම් මේ precipitating factors අපි avoid කරන්න ඕනේ drugs treatment එක යනකොට. එතකොට තමයි යාට නිවැරදි සුවයක් ගන්නට පුළුවන්. right?
stress, too much light, high sound කියලා උදාහරණ දීලා තියෙනවා. ඊළඟට and also if the attacks are due to the tumor of the brain then the surgery is indicated. සමහර අපිට epilepsy එන්න පුළුවන් brain එකේ තියෙන deformities එකක් නිසා. උදාහරණයක් විදිහට brain එකේ tumor එකක්, cancer එකක් ඇවිල්ලා. මේකින්ද මගේ මේ electrical discharge එක වෙනස් වෙලා මට පිට එක ඇති වෙන්න පුළුවන්. ඒක ට්‍රීට්මන්ට් එක තමයි මේ සර්ජරි කරලා මෙන්න මේ ඒ ටියුම් එක අයින් කරලා දාන්න. brain. right? නැතු බෙහෙත් දීලා හරියන්නේ නැහැ ඒක. ඒක සර්ජරියක් කරන්න. right? ඊළඟට there are certain guidelines which govern the anti-epileptic therapy. guidelines වගේක් තියෙනවා. ඒව ටික හොඳට පුළුවන් වෙන්න ඕනේ. මොකද නැතුව අපිට anti-epileptic drugs treatment පටන් ගන්නට හැකියාවක් නැති බව ඒ කාරණාවෙන් ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. අපි යමු දැන් බලන්න මොනවද මේ certain guidelines ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ බෙහෙත් patient කෙනෙක්ට යනකොට මෙන්න මේ දේවල් ගැන අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. right? පළවෙනි එක තමයි බෙහෙත පටන් ගන්නෙ ඔය පොඩි වගුවක් දීලා තියෙනවා ඒකේ ලියා ගන්න. බෙහෙත පටන් ගන්නෙ single dose එකකින්. සාමාන්‍ය epilepsy වලට පාවිච්චි කරන බෙහෙත් ඉතාම toxic. ඒකින්ද පළවෙනි තර ලකුණ දාලා ලියා ගන්න එකේ පළවෙනි තර ලකුණ drugs therapy must be start single dose relatively non-toxic. ඒකට මෙහෙම තීරණය කරද්දී අපි බලන්න ඕනේ ෆාමකෝකයිනෙටික්ස් පැත්ත ඩ්‍රග් එක කොහොමද ඇඟට උරාගන්නේ, මුත්‍රාත් එක්ක එළියට යනවද, ඇඟේ ඉතුරු වෙනවද, ඒ කතන්දර ටික ක්ලිනිකල් රෙස්පොන්ස් එක බලන්න ඕනේ. සහ ඩ්‍රග් එකේ තියෙන ටොලරබිලිටි එක නැත්තම් දැන් හිතන්නකෝ 5 mg ගත්තාම සුව වෙන්නේ නැත්තම් වැඩක් නැහැ දීලා. right? අලුත් පටන් ගන්න 5 mg. ඊට පස්සේ බලනවා 5 mg ට අහනවද කියලා. අහන්න නැත්තම් 10 mg කරනවා. ටොලරබිලිටි එක බලන්න. දෙයින් තරලගුණ අපි අනිවාර්යෙන් මේ epilepsy drugs ගන්නකොට එයාගේ plasma concentration එක කාලෙන් කාලට වයින්න ඕනේ මේ drug එකේ ඇඟේ තියෙන. ඊට දෙවෙනි තරලගුණ measure the plasma concentration of drugs when possible. measure the plasma concentration of the drugs when possible. මොකද එයාගේ plasma concentration එකේ යම් මට්ටමකට වැඩි වෙනවා නම් ගොඩාක් වැඩි වෙනවා නම් ඒක සුදුසු නැහැ. මේ බෙහෙත් වලට side effect සහ අතුරු ප්‍රතිඵල වෙනවා. ඒකින්ද plasma concentration එක මොනිටර් කරගන්න ඕනේ. තුන්වෙනි එක if the first drugs fail to give full control, use another drugs at the same time. Use another drugs at the same time or substitute. එක බෙහෙතක් දීලා ඒකට අහන්නේ නැත්නම් අපිට තව බෙහෙතක් හඳුන්වලා දුන්නේ නැහැ. නැත්නම් ඒකට අදාළ සබ්ස්ටිටියුට් එකක් හඳුන්වලා දෙන්නට පුළුවන්. හතරවෙනි එක drugs should not stop suddenly. එකපාර anti epileptic drugs epilepsy හොඳ වුණා කියලා නවත්තන්නේ නැහැ. Drugs should not stop suddenly. If stop suddenly, patient can get repeated attack. එකපාර බෙහෙත නතර කරොත් epilepsy වලට දෙන බෙහෙත ආයෙ ඇති වෙන්න පුළුවන් epilepsy. ඒකින් එකපාර නතර කරන්න. ඒකට guidelines. මොන guideline? ලියන්න. පරාණක ඇතුලේ The patient should be completely free of fits. A patient should be completely free of fits for 2 to 3 years to stop a drug.
සාමාන්‍යයෙන් ඇන්ටි එපිලෙප්ටික් ඩ්‍රග් එකක් ගන්න නතර කරන්න නම් පේෂන්ට් බෙහෙත් ගන්න කාල සීමාව ඇතුළත අවුරුදු 2ක් 3ක් ෆිට් එක නොහැදී තියෙනවා. එහෙම නම් තමයි අපිට මේක ගන්න පුළුවන්. ඒකටම ලියන්න over a period of 6 months. Over a period of 6 months. 6 months can tail off. මොකද්ද මේ tail off කියන්නේ? සාමාන්‍යයෙන් බෙහෙත නවත්තන්න අඩු කර ඩෝස් එක අඩු කර දීගෙන යන්න ඕනේ. ඒකට අඩුම තරමේ මාස 6ක්වත් ගත වෙනවා. ඒක හින්දා එකපාරම මට එපිලිප්සි උනා කියලා බෙහෙත නතර කරන්නේ. right? බෙහෙත නතර කරන්නේ කොහොමද? මම අද නතර කරන්න ඕන නම් බලනවා බෙහෙත් ගන්නකොට අවුරුදු 2ක 3ක කාලයක් මට ෆිට් එක හැදිලා නැහැ. එහෙනම් මට අද නතර කරත හැකි. නතර කරන්නේ කොහොමද? මම අර ගන්න ඩෝස් එක දැන් උදාහරණයක් 5 mg daily ගන්න එකේ නම් 5 mg every other day ඊළඟ සතිය ගන්නවා. ඊළඟ සතිය 5 mg twice a day ගන්නවා. ඊළඟ සතිය 5 mg once a month ගන්නවා. කොහොම අරගෙන ඩෝස් එක අඩු කරගෙන ඇවිල්ලා තමයි අපි මාස 6කින් බෙහෙත නවත්තන්නේ. ලේසියෙන් නතර කරන්නේ නැහැ. repeated attack එක. right? ලියන්න දෙවෙනි පස්සේ තරුණ in the case where fits are liable to occur at a particular time of the day, dosage should be adjusted to achieve maximum drugs effect at that time. මොකක්ද ඒ කියන්නේ? සාමාන්‍යයෙන් ෆිට් එක හැදෙන වෙලාවක් යාට තියෙනවා. සමහරක් අයට ඉරුවාරා දෙනවා, දවල්ට කියනවා. සමහරක් අයට ඉරුවාරා දෙහි හේතුවක් වෙනවා ෆිට් එක හැදෙන්න. එතකොට අපිට පුළුවන් ඩෝස් එක ඇඩ්ජස්ට් කරලා යාට ඒ වෙලාවට ගන්න කියලා හදලා දෙන්න. හැබැයි ડોක්ටර් ප්‍රෙස්ක්‍රයිබ් කරන්නේ අපි නෙමෙයි ඒවා. right? එහෙනම් ඔන්න ඔය කතන්දර ටික ඔය වගුවේ දාගන්නට අවශ්‍ය වෙනවා. මම හිස් තැනක් තියලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පුරවන්න කියලා. right? අපි යමු ඊළඟට බලන්න මොනවද drugs used for epilepsy කියලා. right? ප්‍රධාන වශයෙන් බලන්න drug of choice කියලා දාගෙන තියෙනවා මම major epilepsy. ඒ කියන්නේ brain එක හැම තැනම හැදෙන්න පුළුවන් epilepsy වර්ගය. major වර්ග තමයි ළමයිනේ grand mal සහ temporal lobe epilepsy කියලා කියන්නේ. grand mal සහ temporal lobe epilepsy කියලා කියන්නේ. එතකොට grand mal වලට drug of choice බෙහෙත සුදුසුම පිනිටොයින් සෝඩියම්. ඊට අමතරව ඒ බෙහෙත දීලා අහන්න නැත්නම් අපිට second line drugs වලට ගිය හැකි. second line drugs යටතේ තියෙනවා carbamazepine, phenobarbital, sodium valproate සහ clonazepam කියන බෙහෙත්. right? carbamazepine, phenobarbital, sodium valproate සහ clonazepam කියන drugs. මේ වගුව කටේ කටපාඩම් කරන්න ඕන විභාගයට යනකම්. මේ දින වගුව කටේ කටපාඩම් කරන් තමයි විභාගය. right? දෙවෙනියට temporal lobe epilepsy වලට දෙන drug of choice එක මොකක්ද? ආන්න බලමු විභාගය. drug of choice තමයි temporal lobe epilepsy වලට කවුද? carbamazepine දෙනවා temporal lobe epilepsy ආපු කෙනෙක්ට. හැබැයි බෙහෙත වැඩ කරන්නේ නැහැ. එතකොට පයින්න පුළුවන් second line drugs වල. second line drugs එක තමයි පිනිටොයින් සෝඩියම්. පිනිටොයින් විතරමයි. ඊළඟට minor epilepsy වලට දෙන්න පුළුවන් බෙහෙත තමයි minor epilepsy එකක් තමයි petit mal epilepsy. මම කතා කරේ epilepsy වර්ග හතර. petit mal epilepsy වලට දෙන්න පුළුවන් drug of choice සුදුසුම බෙහෙත තමයි ළමයිනි sodium valproate.
ඔය කාබමෙසපින්, සෝඩියම් වැල්පරේට්, පින්ටෝයින් සෝඩියම් කියන්නේ විභාග වල එක දිගට අහපු right පෙටිට් මාඩ් වලට එහෙනම් පෙටිට් මාඩ් වලට සුදුසුම සෝඩියම් වැල්පරේට්. ඊට අමතරව සෙකන්ඩ් ලයින් ඩ්‍රග්ස් එකක් විදිහට අපිට ගිය හැකි එතොසක්සිමයිඩ් සහ ක්ලොනසිපෑම් කියන බෙහෙත් කාණ්ඩය. ඒතර මතක තියාගන්න මේ ගහපු වගුව අනිවාර්යෙන් කටපාඩම් කරන්න. අනිවාර්යෙන් කටපාඩම් කිරීම අත්‍යවශ්‍යමයි. right උගල විභාගෙට ගියාම නැත්තම් දුක හිතෙන්නේ. ඒකයි කියන්නේ කටපාඩම් කරන්න. right ඒතර පොඩ්ඩක් මම දාලා තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක් මේ පොඩි නෝට් එකක් තව 4 වෙනි පිටුවේ උඩ all these drugs are used in prevention of attacks usually fits are self limiting even grand right එතන in grand mal epilepsy turn the patient to side and clear the airway මොකද ඒගොල්ලෝගේ සෙම එනවා ඒ සෙම ඇවිල්ලා respiratory tract එක block වෙන්න පුළුවන් ඒකෙන්ද slide එකකට හරවලා එයාලට අර සෙම යන එක අපි වම් පැත්තට හරවලා සෙම යන එක ඉවත් කරගන්න ලේසි කරලා යාගේ බ්‍රීතිං පැටර්න් එක ඊසි කරලා දානවා අපි ඒක. right එතකොට මම කියපු කතන්දරයකට දාලා තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට අපිට තියෙන්නේ පිනිටෝයින් සෝඩියම් ඩ්‍රග්ස් ගැන. ඊට අමතරව කාමෝසිපින්, සෝඩියම් වැල්පරේට් වගේ බෙහෙත් කාණ්ඩ ගැන අපිට බලන්න තමයි තියෙන්නේ. right එතකොට බලන්න කියන්නේ වැඩගත් දෙයක් නැහැ. ඉන්ඩිකේෂන් එක මතක තියාගත්තා, සයිඩ් ඉෆෙක්ට් ටිකක් මතක තියාගත්තා, කටපාඩම් කරගත්තා. ඔය ටික අල්ලගෙන ගියාට පස්සේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකකින් මම MCQ ටික කරලා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට ප්‍රමාණවත් විභාගය උඩ. right අපි බලමු එහෙනම් බෙහෙත් ගැන කොහොමද අපි කතා කරන්නේ කියලා. right ඊළඟට පිනිටෝයින් සෝඩියම් ඇන්ටි එපිලෙප්ටික් වලින් දෙන ඩ්‍රග් එකක්. right එතකොට මේක යටතේ ඔයගොල්ලන්ට දකින්න ගන්න ඕනේ ඉන්ඩිකේෂන්ස් මොනවද, පෝෂන් මොනවද, සයිඩ් ඉෆෙක්ට් මොනවද, ඩෝසේජ් ෆෝම්ස් මොනවද කියලා. එතකොට ඉන්ඩිකේෂන් ගත්තාම පින්ටෝයින් සෝඩියම් වල all forms of epilepsy except petit mal. petit mal epilepsy වලට නැතුව අනිත් ඔක්කොටම දෙනවා. ඉන්ඩිකේෂන් තුනක් දාලා තියෙනවා. cardiac arrhythmias. ඔයාලට මම කතා කරා cardiac arrhythmia වල class 1 වලට දෙනවා. නැත්නම් drugs used for tachycardia වල class 1 වල යටතේ තියෙනවා. මොනවද? quinidine, procainamide, lignocaine, පිනිටෝයින් සෝඩියම් කියලා. ඒකට අපි එතනදී පිනිටෝයින් සෝඩියම් කතා කරා. right ඒකෙන් හින්දා ඔයාලට මතක තියෙන්න ඕනේ පිනිටෝයින් සෝඩියම් කාඩියක් ඇරිත්මියා වලටත් දෙනවා. සහ අවසාන වශයෙන් ස්ටේටස් එපිලෙප්ටිකස් නැත්නම් එපිලෙප්සි වල භයානකම තත්ත්වයක් ඉන්ඩිකේෂන් එකක් විදිහට දෙනවා ස්ටේටස් එපිලෙප්ටිකස් වලට. එතකොට ඔය දාලා තියෙන එක්ටෝයින් කියන්නේ පින්ටෝයින් බෝතලයක් ටැබ්ලට් එකක් 100 mg වෙන. එතකොට කන්ට්‍රා ඉන්ඩිකේෂන් එක තමයි ප්‍රොපීරියා. ඔය මම දාලා තියෙන පොඩි රූප සටහන ප්‍රොපීරියා කියන්නේ ස්කින් රෑෂ් එකක් වගේ. right ඊළඟට කෝෂන් ප්‍රෙග්නසි ඇන්ඩ් හෙපටික් ඉම්පයර්මන්ට් දෙද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඒක තමයි කෝෂන් කියන්නේ. ප්‍රෙග්නසි ඇන්ඩ් හෙපටික් ඉම්පයර්මන්ට් තියෙන අයට ටිකක් ගැටලුවක් දෙන්නේ. ඊට අමතරව ඩ්‍රග් ඉන්ටරැක්ෂන් අම්මෝ පිනිටෝයින් සෝඩියම් ළමයිනේ මාර ඩ්‍රග්ස් ඉන්ටරැක්ෂන් කතන්දර ගොඩාක් තියෙන එක. පොඩ්ඩක් ඒකින්ද ඔළුවේ තියාගන්න. liver enzyme induce කරනවා, react with antibiotic, oral hypoglycemic drugs, aspirin, other anti-epileptic and antidepressant, oral anticoagulant මේවත් එක්කලා ප්‍රතික්‍රියා කරන බෙහෙතක් තමයි මෙන්න මේ පිනිටෝයින් සෝඩියම්ස් කියන්නේ. right ඊළඟ සයිඩ් ඉෆෙක්ට්ස් ටික මතක තියාගන්න වෙනවා කොහොම හරි. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට් එකක් තමයි ඔය අපේ බලන්න nausea, vomiting, abdominal pain, skin rashes, acne, කුරුලා එනවා. overgrowth of hair, hairs වැඩින්න ගන්නවා. gingival hypertrophy. නැත්නම් අපේ ගම් එක, tongue එක විශාල වෙන එක තමයි මේ gingival hypertrophy කියලා කියන්නේ. එතකොට ඒක ගොඩාක් magnificence. ගොඩාක් දකින්න පුළුවන් manifestation වෙනවා පිනිටෝයින් සෝඩියම්ස් එක්කලා. right side effect ටික ටිකක් මතක තියාගන්න. ඔක්කොම අවශ්‍ය නැහැ. සාමාන්‍ය යම් කිසි දුරකට මතක තියාගත්තා නම් ප්‍රමාණවත්. dosage form වෙන්නේ පින්ටෝයින් සෝඩියම් 100 mg. right එතකොට ඊළඟට පිනෝබාපිටෝන් ගැනක් තියෙනවා. ඒක දෙනවා management of all forms of epilepsy except petit mal. febrile convulsion කියන ළමයිනේ උණ නිසා ඇතිවෙනා වූ fit එක. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා අපේ brain එකේ හැදිලා තියෙන්නේ nerve cells protein වලින්. right
මයිලින් කොප්පු කියලා තියෙනවා. මේක ෆැට් එක. හරි. එතකොට මේවා වල තියෙනවා මේද අම්ල සහ ග්ලිසරෝල් වල එකතුවක් තමයි මේවා හැදලා තියෙන්නේ. ප්‍රෝටීන මේ කොපුව, මයිලින් කොපුව. right nerve cells brain එකේ සම්පූර්ණ nerve cells තියෙනවා. එතකොට අපි දන්නවා බිත්තර වලත් ප්‍රෝටීන් තියෙනවා. ප්‍රෝටීන් කියන්නේ ඇමයිනෝ අම්ල, මේද අම්ල, ග්ලිසරෝල්. එතකොට මේ දේවල් රත් වෙනකොට දාන්න බිත්තරයක් වතුරට රත් වෙනකොට මොකද වෙන්නේ? කැටි ගහනවා. ඔය වගේ තමයි අපේ බ්‍රේන් එකට උණ උෂ්ණත්වය වැඩි වුණොත් බ්‍රේන් එකේ ටෙම්පරේචර් වැඩි වුණොත් අපිට උණ වැඩි වුණොත් අපේ බ්‍රේන් එක රත් වෙලා ඔය ස්නායු සෛල ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙනම් ඇති වෙන්න පුළුවන් එපිලෙප්සි තත්ත්වය. එහෙනම් සුදුසුයි මේ පිනෝබාබිටෝන් කියන ඩ්‍රග් එක ෆෙබ්‍රයිල් කන්වර්ෂන් වලට. දෙවෙනි ඩ්‍රග් එකක්. හරි. හොඳට පාඩම් කරගන්න, හොඳට බලාගන්න ස්ටේටස් එබිලිප්ටිකස් වලටත් දෙනවා. සයිඩ් ඉෆෙක්ට්ස් අර වගේමයි කෝෂන් ටිකක් අපිට තියාගන්නට පුළුවන්. right contra indication බලන්න should not be given with obstructive airway disease. airway එක obstruct වෙච්ච අයට දෙන්නේ නැහැ පිනෝබාබිටෝල් සහ liver failure පුද්ගලයින්ට දෙන්නේ නැහැ. patient with CNS depression alcohol ගන්න අයට මෙන්න මේ පිනෝබාබිටෝල් කියන drugs එක සුදුසු නැහැ. සුදුසු නැහැ. right ඊළඟට දාලා තිනවා කාබමෙස්ටීන්. ඔය විදිහමයි කිසිම කතන්දරයක් නැහැ. පොඩ්ඩක් මම ස්කිප් කරලා පනිනවා. ඕගොල්ලන්ට කාබමෙස්ටීන් ගැන ඉගෙන ගන්න මම දීලා තියෙනවා. ඊට පස්සේ සෝඩියම් වැල්පරේට් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඔය වචන මෙඩිකල් ටර්ම් ඕගොල්ලන්ට අමාරු වගේ වෙනවා මගෙන් අහත හැකි. නැත්නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන්. right එතකොට සෝඩියම් වැල්පරේට් වල විශේෂ වැදගත්කමක් තමයි සෝඩියම් වැල්පරේට් ගන්නකොට සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට බර වැඩි වෙනවා. weight gain වෙනවා. බර වැඩි වෙනවා. ඒක හොඳ මැග්නිෆිකන්ස් දකින්න පුළුවන් සෝඩියම් වැල්පරේට් සයිඩ් ඉෆෙක්ට් එක. right එතකොට මම පොඩ්ඩක් දාලා තියෙනවා මේ සෝඩියම් වැල්පරේට් ගන්නකොට before starting sodium valproate do the LFT. LFT කියන්නේ liver function test. අපි liver එකේ function එක බලන්නේ LFT එකේ. liver function test. liver function test එක මාස 6න් කරගෙන යනවා නම් sodium valproate ගන්න කෙනෙක්ට සුදුසුයි. ඊට අමතරව ඔය indication, side effect, caution, contra indication ඒවා මතක තියාගන්නට අවශ්‍යයි. අමාරුයි පාඩම් කරන්න. අමාරුම පාඩම central nervous system මතක තියාගැනීමේ තර්කත් නැත්තටම නැති තරම්. ගොඩක් තර්ක කරන්න බෑ. නමුත් මතක තියාගන්න වෙනවා කටපාඩමින්. විභාග ප්‍රශ්න කරද්දී තවදුරටත් මතකයේ අලුත් ඔයගොල්ලෝගේ ඉන්න දැම්මම පාඩම් කරගන්නට වෙනවා. හරි. ඊට අමතරව මෙන්න මේ මම තව ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒක පොඩ්ඩක් මම උගලන්ට වීඩියෝ එකක් එවන්නම්. ඒක බලන්න. මේ සෝඩියම් වැල්පරේට් මේවයි තියෙන ඇන්ටිඔක්සිඩන්ට් හැකියාව. එතකොට මේගොල්ලන්ට පුළුවන් බෙනෙඩික් ප්‍රතිකාරකයට ප්‍රතික්‍රියා කරන්න. ඒකෙදි සෝඩියම් වැල්පරේට් ගන්න කෙනෙක්ට මුත්‍රා ටෙස්ට් එක කරොත් සීනි සම්බන්ධව එයාගේ පොසිටිව් ගතියක් එනවා. ඇයි ඒ සෝඩියම් වැල්පරේට් හින්දා තමයි මුත්‍රාවල සුගර් තියෙනවා වගේ පෙන්වන්නේ බෙනෙඩික් ටෙස්ට් එකේ. නමුත් ඒක බොරුවක්. මුත්‍රාවල සුගර් නැහැ. අර මුත්‍රාත් එක්ක යන සෝඩියම් වැල්පරේට් එකෙන් එක්ස්ක්‍රීට් වෙන සෝඩියම් වැල්පරේට් එක්කලා බෙනෙඩික් සොලියුෂන් එක ප්‍රතික්‍රියා කරලා ඒකේ මුත්‍රාවල සුගර් තියෙන බව වගේ පෙන්වනවා. ඉතින් ඒක බොරුවක්. සෝඩියම් වැල්පරේට් එක්කලා තමයි ප්‍රතික්‍රියා කරන්නේ. නැතුව මුත්‍රාවල තිබ්බ සුගර් එක්කලා නෙවෙයි. ඒකින්ද මේකට කියනවා false positive test. right? මම ඒක පොඩි වීඩියෝ එකක් දාන්න ඔයගොල්ලෝ බලන්න. එතකොට මෙතන තියෙනවා පින්ටෝන් සෝඩියම් වල මතක තියාගන්න, වැල්පරේට් වල මතක තියාගන්න, සයිඩ් ඉෆෙක්ට් මතක තියාගන්න ක්‍රමයක්. ඒකින්ද ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඔයාලට පොඩි මොකුවක් දාලා තියෙනවා. සහ ඔයගොල්ලන්ට බලත හැකි ඩයිසිපෑම්, ක්ලොනිසිපෑම් වගේ දේවල් මේවා අපි ඉස්සරහට කතා කරන සයිකියාට්‍රික් ඩ්‍රග්ස් යත්තේ ඔන්න ඔය කාරණා ටික තමයි එපිලෙප්සි වලදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. ඊට අමතරව ප්‍රෙග්නන්සි එකේදී හැදෙන ප්‍රෙෂර් එකට අපි කියනවා එක්ලැම්ප්සියා කියලා. ප්‍රී එක්ලැම්ප්සියා කියලා කියනවා. ප්‍රෙග්නන්සි එකේදී බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙලාවට කියනවා අපි ප්‍රී එක්ලැම්ප්සියා කියලා. මේක භයානක තත්ත්වයකට ආවොත් හැදෙනවා එපිලෙප්සි කියන තත්ත්වය. ෆිට් එක හැදෙන්න පුළුවන්. එතකොට ප්‍රෙග්නන්සි එකේදී දෙන එපිලෙප්සි, ප්‍රෙග්නන්සි එකේදී තියෙන එපිලෙප්සි වලට දෙන බෙහෙත තමයි මැග්නීසියම් සල්ෆේට්. right? මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් සල්ෆේට්. right? ඒක මතක තියාගන්න. එතකොට ඕක තමයි
එපිලෙප්සි වල පාඩම දුවට පාඩම් කරගන්න ඩ්‍රග්ස් ටික වෙන වෙනම වින් කරගෙන මතක තියාගන්න ඕනේ. මතක තියාගෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතකොට MCQ ටිකක් මම මේ විදිහට වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ සාකච්ඡා කරලා දෙන්න. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. හැම වෙලේම වීඩියෝ එකත් එක්කලා නෝට් එක අරගෙන බලාගෙන යන්න. right? right. හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ අපේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් ෆාමකොලොජි යටතේ නැත්නම් ඩ්‍රග්ස් ඇක්ටිං ඔන් සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් යටතේ ඇන්ටිසයිකෝටික් කියලා අපි කතා කරා සයිකියාට්‍රික් ඩිසීස් වලට දෙන බෙහෙත්. ඒකේ ඇන්ටි ડિප්‍රෙෂන් කියන කාණ්ඩය තමයි මේ කතා කරන්න යන්නේ. එතකොට ළමයිනේ ඇන්ටි ડિප්‍රෙෂන් ගැන කතා කරනකොට මම පොඩි නෝට් එකක් දීලා තියෙනවා ඉස්සෙල්ලාම හඳුන්වා දීමක්. ඒක පොඩ්ඩක් කියවගමු. මම කෙටියෙන් කියලා දෙන්නම්. ડિප්‍රෙෂන් කියන්නේ අපේ මූඩ් එක අඩු වෙන එකට. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට හිතන්න යම්කිසි ළමයෙක් අධික දුකකට සාංකාවකට ඇන්සයිටි ගතියකටපත් වුණොත් ඒ පුද්ගලයාට හැදෙනවා ડિප්‍රෙෂන් කියන නැත්නම් විෂාදය කියන රෝගී තත්ත්වය. right? උදාහරණයක් විදිහට හිතමු තාත්තා නැති වුණා. තාත්තා මැරිලා. ළමයට දුක. අන්න හැටි වෙනවා ડિප්‍රෙෂන්. විභාගේ ෆේල් වුණා. අවශ්‍ය තරම් ලකුණු ගන්න බැරි වුණා. ළමයට දුකයි. ડિප්‍රෙෂන් නැති වෙනවා. තමන්ගේ පිරිමි ළමයා තමන්ව දාලා යනවා. නැත්තම් තමන්ගේ ගැහැණු ළමයා තමන්ව දාලා යනවා. අන්න හાર્ට් මේ ලව් ෆේලියර්. හાર્ට් ෆේලියර් වගේ ලව් ෆේලියර්. මොකද වෙන්නේ? කෙලින්ම කතන්දරයක් විදිහට ડિප්‍රෙෂන් හැදෙන්නට ඉඩ තියෙනවා. ඇන්සයිටි ඇති වෙලා සාංකාවක් ඇති වෙලා ડિප්‍රෙෂන් ඇති. එහෙනම් ડિප්‍රෙසිව් පුද්ගලයෙක්ගේ මෙන්න මේ විදිහයි මූණු රූප ස්වරූප. හරිම දුකින් මේ පුද්ගලයා සෑඩ් මූඩ් කියලා අපි කියනවා. right? එතකොට එහෙනම් මෙයාගේ මූඩ් එක ඊටාම අඩුයි. ඊටාම අඩුයි. ඊටාම අඩුයි. මේනියා කියන්නේ මොකක්ද? මේනියා කියන පුද්ගලයා මේ ડિප්‍රෙෂන් පුද්ගලයා වගේ නෙමෙයි. මේ ડિප්‍රෙෂන් පුද්ගලයා නිතරම ඇක්ටිව් පුද්ගලයෙක් නෙමෙයි. නිතරම නන් ඇක්ටිව් කොනිටුවක් දැනෙන්නේ නැති පුද්ගලයාට තමයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ. හරීම පැත්තකට වෙලා බලාගත්තොත් ඒ බලාගෙන ඉන්න පුද්ගලයා ડિප්‍රෙෂන්. හැබැයි මේනියා හැම නෙමෙයි. මේනියා කියන කෙනා නිතරම උත්සාහ කරන්නේ කතා කරන්න. hina වෙන්න. හයිපර් ඇක්ටිව්. කතා කරන්න ගත්තොත් නවත්තන්නෙම නැහැ. right? නවත්තන්නෙම නැහැ. එහෙනම් මේනියා කියන පුද්ගලයාගේ මූඩ් එක ඉතාමත් වැඩි. මූඩ් එක වැඩි. අපි කියන්නේ උනම් මොකක් හරි අප්සෙට් මූඩ් එකේ ඉන්නේ නේ බා. අඩේ බලහංකද මුගේ මූඩ් එක. කොයි වෙලෙත් කතා කරනවා. කොයි වෙලෙත් hina වෙනවා. අන්න ඒ පුද්ගලයාට මේනියා කියනවා. හැබැයි ඔය මූඩ් එක මම කිව්වටත් වඩා ඉතා විශාල ප්‍රමාණයෙන් මේනියා කියන රෝගී තත්ත්වයේ තියෙන කෙනාගේ වැඩි. ડિප්‍රෙෂන් තියෙන කෙනාගේ ඔය මම කිව්වටත් වඩා තාමත් ශෝකී තත්ත්වේ නැත්තම් සාංකාව ඇන්සයිටි ගතිය වෙයි. මූඩ් එක තාම අඩු. නෝමල් කෙනාට ඒව අවුලන්නේ නැහැ. නෝමල් කෙනාට අවුලන්නේ නැහැ. නෝමල් කෙනාට දුකක් දැම්මත් එයා ඒක හදා ගන්නවා. ડિප්‍රෙෂන් ගතියක් එන්නවොත් එයාට ටක් ගාලා බැලන්ස් කරගන්නවා. මේනියා ගතියක් එන්නවොත් එයා ඒකට ටක් ගාලා බැලන්ස් කරනවා. උදාහරණයක් විදිහට මම මේ පන්ති කතා කර කර යනකොට මට වැඩියෙන් කතා කරනවා කියලා තේරුණොත් මම ටක් ගාලා ඒක හදාගන්නවා. right? මට දුකක් ඇති වුණොත් මම ටක් ගාලා ඒක හදාගන්නවා. මම නෝම. right? හොඳට තේරුම් ගන්න පුළුවන් දැන් තමන් ඉන්නේ ડિප්‍රෙෂන් තත්ත්වෙද මේනියා තත්ත්වෙද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි යමු ඊළඟට කොහොමද මේ ડિප්‍රෙෂන් කියන එක හැදෙන්නේ කියලා බලන්න. right? හරි. අපි බැලුවොත් පොඩ්ඩක් ටියුට් එකේ පළවෙනි පිටට යන්. ඒක තියෙනවා major depression and mania are two extremes of affective disorder which refer to the pathological changes in mood stage. පැහැදිලි මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන්. මම ඔය කියලා දිච්ච කතාව තමයි තියෙන්නේ.
ඊළඟට the symptom of depression are intense feeling of sadness, hopelessness and despair, as well as the inability to experience pleasure in usual activities, changes in sleep pattern and appetite, loss of energy and suicidal thought. සියදිවි හානි කරගන්න තත්ත්වයට දුක හිතෙන්න පුළුවන්. right? ඊළඟට mania is characterized by the opposite behavior. Right? Enthusiasm, rapid thought and the speech pattern, extreme self-confidence and impaired judgment impaired. right? දැන් ડિප්‍රෙෂන් වලට පාවිච්චි කරන බෙහෙත් වර්ග ගැන අපි ඉගෙන ගන්නට අවශ්‍ය වෙනවා. right? මේ බෙහෙත් වර්ග ගැන ඉගෙන ගන්නට කලින් අපි තේරුම් ගන්න ඕනේ යම්කිසි හයිපෝතීසිස් එකක්. right? හයිපෝතීසිස් එක. මනක් කල්පිත දෙයක්. මේක 100% හරි කියලා විද්‍යාඥයෝ කියලා නැහැ. මේක අපි හිතනවා මෙහෙම වෙනව ඇති කියලා. right? අපි බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ ස්නායු සෛල දෙකක් අපි අරගන්නවා. right? ස්නායු සෛල එකක් ඒ විදිහට මම නම් කරනවා. මේ තියෙන්නේ එක ස්නායු සෛල A. මේ තියෙන්නේ B කියන ස්නායු සෛල. right? එතකොට මෙතෙන්ට කියනවා A වල ඉඳලා B වලට ආවේග ගමන් කරන හිඩස මේකට කියනවා synaptic junction. right? ඒවා දාලා නෑ. තේරුම් ගන්න බෑ. දැන් හිතන්න මගේ අත ගින්දරින් පිලිස්සෙනවා. අත ගින්දරින් පිලිස්සෙනකොට මොකද මම කරන්නේ? ක්ෂණිකව ගන්නවා. ඔන්න ආවේගයක් එන. right? ඒ කියන ස්නායු ශෛලයට ගින්දරෙන් අත පිලිස්සෙන කියන උත්තේජනය ලැබෙනවා. ඔන්න ගින්දරින් අත පිලිස්සෙනවා. අත පිලිස්සීගෙන ඉන්නේ. ඒක යනවා ඒ කියන ස්ථානයට. right? හැබැයි ඒ වල ඉඳලා B වලට ස්නායු ආවේගය ගමන් කරොත් තමයි මෙතනින් මම පිච්චෙන අත ටක් ගාලා ගන්න. right? හරිද? ඒ කියන ස්නායු ශෛලයක් තියෙනවා. අත පිච්චෙනවෝ කියලා ඔන්නෙනවා ආවේගය. right? ආවේගය ඇවිල්ලා අක්ෂණෙදි ඒ වලින් B ස්ථානයට ගිහිල්ලා B ස්ථානයට ගියාම තමයි මෙතනින් උත්තේජනය ඇවිල්ලා මම අර පිච්චෙන අත අරගෙන මගේ අත බේරගන්න. right? එහෙනම් A වල ඉඳන් B වලට ආවේග ගමන් කරන්නේ නැත්නම් සිග්නල් ට්‍රාන්ස්මිට් වෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ බලන්න යන්නේ. නියුරෝ ට්‍රාන්ස්මිටර් මගින් තමයි මේ A වල ඉඳන් B වලට සිග්නල් අරගෙන යන්නේ. නියුරෝ ට්‍රාන්ස්මිටර් මගින්. right? මේ නියුරෝ ට්‍රාන්ස්මිටර් ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් ඩොපමයින්, නොරැඩ්‍රිනලින් සහ මේ සෙරොටොනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක අපිට වැදගත් වෙනවා. සෙරොටොනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර්. right? ඔන්න අත පිච්චුණා කියනවා ඒ මතට ආව ආවේගය. අත පිච්චුණා කියලා ඒ මතට ආව ආවේගය. ආවට පස්සේ ඒ ස්ථානයේ ඉඳලා ඔන්න සෙරොටොනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක B ස්ථානයට ස්නායු ආවේගය නැත්තම් සිග්නල් එක අරගෙන. නියුරෝ ට්‍රාන්ස්මිටර් එක කවුද? සෙරොටොනින්. අරන් ගියාට පස්සේ B ස්ථානයේ නියුරෝ ට්‍රාන්ස්මිටර් වලින් අරන් එන සිග්නල් ස්ට්‍රෙන්ත් එක, කන්සන්ට්‍රේෂන් එක, සිග්නල් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක වැඩි වුණාට පස්සේ ඔන්න දැන් මම අත අරගන්න. මේ නෝමල් කෙනෙක් කියන්නේ. අත අරගන්න. right? හැබැයි B ස්ථානයේ දිගටම සිග්නල් කන්සන්ට්‍රේෂන් එක දැන් වැඩි වෙවි තියෙනවා. එතකොට මම මොකද කරන්නේ? දිගටම අත ගන්න එක දඩබඩ ගාලා කරන්න. මගේ ඇක්ෂන් එක වැඩි. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි නෝමල් කට්ටිය එකපාරක් අත ගත්තාම ඇති. හරි? ඒකට මොකද කරන්නේ? අපේ සමස්ථිතිය කියලා එකක් තියෙනවා. හෝමියෝස්ටේසිස් එක. අපේ මෙතන තියෙනවා
මේ B ස්ථානයට අරගෙන එන නියුරෝට්‍රාන්ස්මීටර් ටික ආයෙමත් අරගෙන ඉන්න පුළුවන් රීඅප්ටේක් කරන මෙකැනිසම් එක. එහෙනම් ඒකට අපි කියනවා සෙරොටොනින් රීඅප්ටේක් කියලා. සෙරොටොනින් ආවේගය අරන් ආව B මතට B මත ඉඳලා දැන් අදාළ කාර්යය කළා B වල ඉඳලා මොකද වෙන්නේ? සෙරොටොනින් ටික ආයෙමත් A මතට අරන් යනවා. right? ආයි කියනවා. අත පිච්චුණු ආවේගය ආව A මතට ආව. A මතින් සෙරොටොනින් නියුරෝට්‍රාන්ස්මීටර් එක යාව අරගත්ත ආවේගය සිග්නල් එක අරගෙන ගියා B ට දුන්නා. අදාළ කාර්යය කළා ආයෙ රීඅප්ටේක් වෙලා. ඊට අමතරව B ස්ථානයේ සෙරොටොනින් කන්සන්ට්‍රේෂන් එක අඩු කරගන්න තව මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එකක් තියෙනවා. ඒ නියුරෝට්‍රාන්ස්මීටර් එක ඔක්සිඩයිස් කරලා එන්සයිම් එකක් මගින් විනාශ කරනවා. right? ඒ එන්සයිම් එක අපි කියනවා මොනෝ ඇමයින් ඔක්සිඩේස් එන්සයිම් කියලා. එන්සයිම් අපි තර්කයක් ගොඩනගනවා ඕනේ. ඕක තමයි හයිපොතීසිස්. ඕක තමයි සාමාන්‍ය නෝමල් කෙනෙක්ගේ වෙන්නේ. නමුත් මම දුකින් ඉන්නවනම් මම ડિප්‍රෙෂන් තත්ත්වයේ ඉන්නවනම් මගේ ඇඟේ ඉම්පල්ස් වල වැඩ කිරීමේ හැකියාව උදාහරණයක් විදිහට මට තරහ යාමේ හැකියාව මම දුකින් ඉන්නේ. උදාහරණයක් විදිහට මම hina වීමේ හැකියාව මගේ අඩු. මම ડિප්‍රෙෂන් ගායි. උදාහරණයක් තමයි ලව් ෆීල්. මම ડિප්‍රෙෂන්. එහෙනම් ස්නායු ආවේග අරන් ඇවිල්ලා B ස්ථානයට ගිහිල්ලා B ස්ථානයේ ස්නායු ආවේග තිබුණොත් මම මාර ඇක්ටිව්. ඇයි? අත පිච්චෙනවා කියලා මගේ ඇඟේ දැනෙන. මම නිතරම ඇක්ෂන් එක මොකක් හරි කරන්න බෑ. මේ උදාහරණයකට. right? එහෙනම් B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනකොට තමයි මම ගොඩක් ඇක්ටිව් වෙන්නේ. මම ගොඩක් ඇක්ටිව්. B ස්ථානයේ නියුරෝට්‍රාන්ස්මීටර් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනකොට තමයි මම ගොඩක් ඇක්ටිව්. හැබැයි B ස්ථානයේ නියුරෝට්‍රාන්ස්මීටර් කන්සන්ට්‍රේෂන් එක යම් කිසි පදනමක් මත මොන යම් හේතුවක් මත හෝ අඩුවීමකට ලක් වෙලා තියෙනවා නම් මට හැදිලා තියෙනවා අනිවාර්යෙන් ડિප්‍රෙෂන්. මොකද මට hina වෙන්නත් බෑ, අඬන්නත් බෑ, පයින්නත් බෑ, දුවන්නත් බෑ, මුකුත් කරන්න බෑ. right? හැබැයි B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක යම් කිසි තත්ත්ව මත වැඩි වෙලා තියෙනවා නම් මම නිතරම කතා කරනවා, නිතරම දුවනවා, පයින්නවා, අන්න මට ඇති වෙලා තියෙනවා මේනියා වගේ මූඩ් එක වැඩි වෙන තත්ත්වයක්. like me මේ වගේ මූඩ් එක වැඩි වෙන තත්ත්වයක්. එහෙනම් ડિප්‍රෙෂන් ඇති වෙන්න හේතුව තමයි ළමයි B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක අඩුයි. නියුරෝට්‍රාන්ස්මීටර් කන්සන්ට්‍රේෂන් එක අඩුයි. එහෙනම් ડિප්‍රෙෂන් ඇති වෙන්න හේතුව තමයි B ස්ථානයේ නියුරෝට්‍රාන්ස්මීටර් කන්සන්ට්‍රේෂන් එක අඩුයි. එහෙනම් අඩු වෙන්න පුළුවන් ක්‍රම දෙකක් ඉගෙනුවා. එකක් තමයි මොනොඇමයින් ඔක්සිඩේස් කියන එන්සයිම් මගින් විනාශ වෙන්න පුළුවන්. ඒ අදාළ නියුරෝට්‍රාන්ස්මීටර් ටික ඔක්සිඩේස් කරලා විනාශ කරලා දාන්න පුළුවන්. කවුද? මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම්. එහෙම නැත්නම් මෙතන B ස්ථානයේ නියුරෝට්‍රාන්ස්මීටර් ටික ආයේ A ස්ථානට රීඅප්ටේක් කරලා දාන්න පුළුවන්. එහෙනම් යම් කිසි තත්ත්ව මත මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් ඇඟේ වැඩි වුණොත් හරි යම් කිසි තත්ත්ව මත රීඅප්ටේක් එක වැඩි වුණොත් හරි ඔන්න අපිට ඇති වෙනවා ડિප්‍රෙෂන් කියන තත්ත්වය. මම හිතන්නේ පැහැදිලි. ආයෙත් වීඩියෝ එක කරලා. right? ඔන්න ඔය තර්ක මත තමයි අපි ડિප්‍රෙෂන් වලට බෙහෙත් හදන්නේ. උදාහරණයක් විදිහට අපිට පුළුවන් B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක නැත්නම් නියුරෝට්‍රාන්ස්මීටර් කන්සන්ට්‍රේෂන් එක අඩු වීම මත ડિප්‍රෙෂන් හැදෙනවා කියලා අපි දන්නවා. ඒකින්ද අඩු වෙන්න හේතුව හොයාගත්තොත් එයාගේ මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක වැඩි හින්දා තමයි B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක අඩු වෙලා එයා ඩිප්‍රෙස් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් එහෙනම් මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක ස්‍රාව්‍ය වෙන එක එයාගේ ඇඟේ නතර කරලා දාන්න. මොනවද පාවිච්චි කරන්නේ?
මොනොමයිනෝ ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් පාවිච්චි ඉන්හිබිටර්ස්. ඊට අමතරව රියක්ටේක් එක වැඩි නම් යාගේ ડિප්‍රෙෂන් ගතිය වැඩි. අපි මොකද කරන්නේ? රියක්ටේක් එක උදාහරණයක් සෙරොටොනින් රියක්ටේක් ඉන්හිබිටර්ස් පාවිච්චි කරනවා. සෙරොටොනින් රියක්ටේක් ඉන්හිබිටර්ස් පාවිච්චි. එතකොට මේ ස්ථානයේ රියක්ටේක් අඩු වෙනවා. එතන ස්නායු ජනිත වෙනින් වැඩි වෙලා ඔන්න ඇක්ටිවිටි එක වැඩි වෙන්න ගන්නවා. රයිට්? මම හිතන්නේ පැහැදිලි. පොඩ්ඩක් ආයෙ වීඩියෝ එක බලලා තේරුම් ගන්න. එතකොට මෙතන සෙරොටොනින් වලට වඩා සෙරොටොනින් වගේම මේ ස්ථානයේ මේ ඇක්ෂන් එක දෙනවා නොරැඩ්‍රිනලින්. ඊට අමතරව ඩොපමීනුත් මේ ඇක්ෂන් එක දෙනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් අපි හයිපොතේසිස් එක කතා කරන්නේ සෙරොටොනින් පදපදනම් කරලා ඊට අමතරව නොරැඩ්‍රිනලින් සහ ඩොපමීනුත් මේ ඇක්ෂන් එකට මේ සෙරොටොනින් වල කාර්යයම කරනවා කියලා හයිපොතේසිස් එකේ කියලා. රයිට්? ඕක මතකයි. හරි. අපි යන් ඊළඟට ඩ්‍රග්ස් බෝක්ස් ටික කතා කරමු. රයිට්? රයිට්. පළවෙනිට අපි කතා කරන ඩ්‍රග්ස් ගෲප් එක තමයි ට්‍රයිසයික්ලික් ඇන්ටි ડિප්‍රෙසන් කියලා අපි කතා කරන්නේ. රයිට්? ට්‍රයිසයික්ලික්. රයිට්? ට්‍රයිසයික්ලික්. Tricyclic antidepressant. Right? Tricyclic antidepressant බලන්න දෙවෙනි පිටුව antidepressant classification tricyclic antidepressant imipramine එතන අපිට වැදගත් වෙනවා imipramine amitriptyline ඊට අමතරව clomipramine කියලා එකක් තියෙනවා. right? එතකොට ඔය දාලා තියෙනවා පොඩ්ඩක් බලා ගන්න පල්ලෙහා tricyclic antidepressant කියලා වෙනම මාතෘකාවක්. ඒකේ තියෙනවා indications ට්‍රයිසයික්ලික් කියන්නේ හේතුව මේකේ සයිකල් තුනක් තියෙනවා. බලන්න එහා පැත්තේ දාලා තියෙනවා පොඩි නෝට් එකක්. ඒකේ සෆික්ස් එක. එතකොට කොහොමද හැදෙන්නේ මේ නම් කියලා. එතකොට ට්‍රිප්ටලීන් කියන එකෙන් එනවා ඇමිට්‍රිප්ටලීන්, නෝට්‍රිප්ටලීන් and ප්‍රෝට්‍රිප්ටලීන් කියලා. ඒකේ වැදගත් වෙන්නේ අපිට ඇමිට්‍රිප්ටලීන් විතරයි. ඉමිප්‍රොමයින් යටතේ ඉමිප්‍රොමයින් සහ ක්ලොමිප්‍රොමයින් අපිට ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. අනිත් ඒවා නම් එතරම් අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් ඉන්ඩිකේෂන් තමයි දරුවනේ මේ වගේ ડિප්‍රෙෂන්, ඇන්සයිටි කියන්නේ සංඛාව, ડિප්‍රෙෂන් කියන්නේ මොකක්ද දන්නව ඔයාලා? නොක්චුරනල් එන්විරෙසිස් කියන්නේ රාත්‍රී කාලේ බෙඩ් වෙටින් වෙනවා. බෙඩ් වෙටින් කියන්නේ මේ ඇමිට්‍රිප්ටලින් එහෙම මම දැකලා තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් වල බෙඩ් වෙටින් වලට එනවා. බෙඩ් වෙටින් කියන්නේ ඔයාලා දැකලා තියෙනවා පොඩි ළමයි නිින්දෙදි ඇඳේ මුත්‍රා කරගන්න. මේක පොඩි සයිකියාට්‍රික් ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒකට කියන්නේ අපි මෙඩිකල් ටර්ම් එක නොක්චුරනල් නැත්නම් රාත්‍රී කාලේ. නොක්චුරනල් කියන්නේ රාත්‍රී කාලේ එන්යුරෙසිස් මුත්‍රා පිට වෙනවා. රයිට්? බෙඩ් වෙටින් ඒකටත් පාවිච්චි කරන දෙයක් තමයි මේ ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට් කියන කාණ්ඩයට දෙන්නේ. එතකොට සයිඩ් ඉෆෙක්ට් ඩ්‍රයි මවුත් වෙනවා, ස්වෙටින් එන්න පුළුවන්, ෆේන්ටිෂ්නස් එන්න පුළුවන්, ඊට අමතරව නිින්ද යන්න පුළුවන්. තව ගත්තොත් හැලුසිනේෂන් වගේ දේවල් එන්න පුළුවන්. GI tract එකේ අප්සෙට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නෝසියා වගේ ඒ කතන්දර ටික එන්න පුළුවන්. ඔය ටික තමයි ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට් එකේ වැදගත් වෙන්නේ. ඔයාලා උදාහරණයක් විදිහට ඉමිප්‍රොමයින් පාඩම් කරන්න. අනිත් ඒවාත් ඒ විදිහම තමයි. කන්ට්‍රා ඉන්ඩිකේෂන් ග්ලූකෝමා වලදී ඉමිප්‍රොමයින් දෙන්නේ නැහැ. ග්ලූකෝමා වලදී දෙන්නේ නැහැ. රයිට්? එතකොට ග්ලූකෝමා කියන්නේ අයි ප්‍රෙෂර් වලට මම කතා කරලා කියලා දීලා තියෙනවා අයි ප්‍රෙෂර්. dosage form in 10 to 25 mg tablets and the syrup එනවා මේ 10 mg in 5 ml වල. ඕක මම නෝට් එකේ දාලා තියෙනවා පොඩ්ඩක් කියව ගන්න. ඊළඟට යනවා අපි මොනොමයින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් වලට. රයිට්? එතකොට මොනොමයින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් යටතේ මම දාලා තියෙනවා ෆිනිසින් කියලා බෙහෙතක්. සයිඩ් ඉෆෙක්ට් ටික ඔයගොල්ලන්ට බලාගන්න ගියාගත්ත එක එහා පැත්තේ දාලා තියෙනවා. පොඩි මතක තියාගැනීමේ රූප සටහනක්. ඒක පොඩ්ඩක් යමු. නාඩිල් පානාටේ මාප්ලර්. ඔය බ්‍රෑන්ඩ් තුනක් ඔය තියෙන්නේ no popular meds කියලා. නාඩිල් කියන්නේ ළමයිනේ ඔය පිල්නසින් කියන බ්‍රෑන්ඩ් එක. මේ ඩ්‍රග් එක. ඒක තමයි ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ. මේවයි බහුවර්ණ ප්‍රශ්න ඉන්න විදිහ අපි බලද්දී ඔයගොල්ලන්ට තේරෙයි මේ පාඩම හරියම ලේසියි. right? එතකොට side effect විදිහට sweating, tremor, elevate temperature, bounding heart, blood pressure වැඩි වෙන එක ඒ වගේ කතන්දර තියෙනවා. barbiturate ගන්න එපාලු, tricyclic antidepressant ගන්න එපාලු,
antihistamines, central nervous system depressant, antihypertensive, over the counter medication මේවත් එක ගන්න එපා කියලා පිනිසින් කාණ්ඩේදී කතා කරලා තියෙනවා. ඊට අමතරව no cheese, wine, preserved meats කියලා තියෙනවා. right? එතකොට ඒක ඔයාලා මතක තියාගන්න ඕනේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. right? අපි ගන්න ප්‍රෝටීනමය ආහාර වලින් තමයි අපේ නියුරෝ ට්‍රාන්ස්මිටර් එකවත් හෝමෝන ටික හැදෙන්නේ. ඔයාලා දන්නවා හෝමෝනයක් කියන්නේ ප්‍රෝටීනයක් නේ විහය කියන එක. right? එතකොට අපි චීස් මේද සහිත ආහාර ප්‍රෝටීනමය ආහාර ගත්තොත් තමයි ප්‍රධාන වශයෙන් මේ අපේ ඇඟේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් හැදෙන්නේ. උදාහරණ විදිහට නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් මම කතා කරනවා නොරැඩ්රිනලින්. නොරැඩ්රිනලින්. ඊට අමතරව තව නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් මම කියනවා ඇඩ්‍රිනලිනුත් නියුරෝ ට්‍රාන්ස්මිටර් වගේ හෝමෝන. සෙරොටොනින්. මේව අපි ඇඟේ හැදෙන්නේ අපි ගන්න ප්‍රෝටීනමය ආහාර වලින් සහ මේද සහිත උදාහරණයක් චීස්, බටර්, මස්, මාළු වගේ කිරි බිත්තර. right? එතකොට යම් කිසි පුද්ගලයෙක් මොනොමයින් ඔක්සිඩේස් ඩ්‍රග් එකක් ගත්තොත් ඉන්හිබිට් කරන මොනොමයින් ඔක්සිඩේස් එන්සයිම් එක ඉන්හිබිට් කරන මේ මොනොමයින් ඔක්සිඩේස් එන්සයිම් එකේ ෆන්ක්ෂන් එක තමයි මොනොමයින් ඔක්සිඩේස් එන්සයිම් එකේ ෆන්ක්ෂන් එක තමයි අපේ ඇඟේ තියෙන වැඩිපුර තියෙන නියුරෝ ට්‍රාන්ස්මිටර් ටික විනාශ කරලා දාන. ඔක්සිඩයිස් කරලා විනාශ කරලා දාන. අපේ ඇඟේ වැඩිපුර තියෙන නියුරෝ ට්‍රාන්ස්මිටර් ටික විනාශ කරලා දානවා කවුද මේ මොනොඇමයින් ඔක්සිඩේස් කියන එන්සයිම් එක මගින්. right? හැබැයි අපි යම් කිසි තත්වයකදී මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක ඉන්හිබිට් කරලා දැම්මොත් සාවය වෙන එක ඉන්හිබිට් කරලා දැම්මොත් මොකද වෙන්නේ අපේ ඇඟේ වැඩිපුර තියෙන නියුරෝ ට්‍රාන්ස්මිටර් ටික විනාශ කරලා දැමීමේ හැකියාව නැතුව යනවා. right? ඔන්න දැන් මොනොමයින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් ගන්න පුද්ගලයෙක්ගේ මොනොමයින් ඔක්සිඩේස් එන්සයිම් එක ඇඟේ ස්‍රාවය වෙන එක ඉන්හිබිට් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී යා කිරි වැඩියෙන් ගත්තොත් නැත්නම් චීස් වැඩියෙන් කෑවොත් නැත්නම් බිත්තර කෑවොත් මස් කෑවොත් මාළු කෑවොත් ප්‍රෝටීනමය මේද සහිත ආහාර බහුලව ගන්න ගත්තොත් එයාගේ ඇඟේ නියුරෝ ට්‍රාන්ස්මිටර් නිෂ්පාදනය වැඩි වෙනවා. හැබැයි නියුරෝ ට්‍රාන්ස්මිටර් නිෂ්පාදනය වැඩි වුණකොට ඒව විනාශ කරගන්න මොනොමයින් ඔක්සිඩේස් එන්සයිම් එක නැහැ. හේතුව බෙහෙතක් මගින් අපි ඒවා ඉන්හිබිට් කරනවා. රිසල්ට් එක විදිහට මොකද වෙන්නේ? ඇඟේ නියුරෝ ට්‍රාන්ස්මිටර් එක වැඩි වෙනවා. දැන් මේ නොරැඩ්රිනලින්, සෙරොටොනින්, ඩොපමයින්, ඇඩ්‍රිනලින් නියුරෝ ට්‍රාන්ස්මිටර් ඇඟේ වැඩි වුණොත් බලන් ඉද්දී සිම්පතටික් සිස්ටම් එක උත්තේජනය වෙනවා. සිම්පතටික් සිස්ටම් එක උත්තේජනය වෙනවා. එහෙනම් බලන් ඉද්දී ඇඩ්‍රිනලින් වැඩි වෙනවා කියන්නේ, නොරැඩ්රිනලින් වැඩි වෙනවා කියන්නේ, ඩොපමයින් වැඩි වෙනවා කියන්නේ මේ තුනම එකයි. ඩොපමයින් වලින් තමයි නොරැඩ්රිනලින් හැදෙන්නේ. නොරැඩ්රිනලින් වලින් තමයි ඇඩ්‍රිනලින් හැදෙන්නේ. මේ තුනම වැඩි වෙනකොට සිම්පතටික් ඇක්ෂන් එක වැඩි වෙනවා. heart rate එක එක්සැම්පල් එක මම කියන්නේ heart rate එක බලන් ඉද්දි වැඩි වෙනවා. පුරන්න බෝ. right? මයෝකාඩියල් ප්‍රෙෂර් දින එකකින් නම් ප්‍රෙෂර් වැඩි වෙනවා. right? එතකොට සිම්පතටික් සිස්ටම් එකේ ඕවර් ඇක්ටිවිටි තයිරොටොක්සිකෝසිස් වගේ ඇක්ෂන් එකක් එන්න පුළුවන්. අපි මොනොමයින් ඔක්සිඩේස් ඉන්හිබිටර් එකක් අරගෙන ඉන්නකොට චීස් කෑවොත් බටර් කෑවොත් ඒකෙන් මේකට නමක් කියනවා චීසේෂන් රියැක්ෂන්. මතක තියාගන්න ඉන්න මම නම් චීසේෂන් රියැක්ෂන් එක කියනවා මොනොමයින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් ගන්නකොට පිනසින් ගන්නකොට චීස් කෑවොත්. right? ඒක නම් දෙපැ. right? එතකොට පොඩ්ඩක් බලව ගන්න මොනොමයින් ඔක්සිඩේස් යත්තේ පිනසින් වල මතක තියාගන්න ක්‍රමයේ සයිඩ් ඉෆෙක්ට් ඒවා ඔක්කොම එක. right? අපි යමු ඊළඟ ඩ්‍රග් ගෲප් එකට. හරි. ඊළඟට අපි කතා කරන්නේ සිලෙක්ටිව් සෙරොටොනින් රියැක්ටේස් ඉන්හිබිටර්ස් ගැන. සිලෙක්ටිව් සෙරොටොනින් රියැක්ටේස් ඉන්හිබිටර්ස් වලට උදාහරණයක් මම දීලා තියෙනවා. ඔයාලා දන්නවා දැන්
සිලෙක්ටිව් සෙරොටොනින් රියැප්ටේක් ඉන්හිබිටර්ස් කියන්නේ ළමයිනේ මෙයා සෙරොටොනින් විතරයි රියැප්ටේක් එක ඉන්හිබිට් කරන්නේ. ඇඩ්‍රිනලින් නොඇඩ්‍රිනලින් රියැප්ටේක් එක ඉන්හිබිට් කරන්නේ නැහැ. නමුත් සෙරොටොනින් වල කර්තව්‍යම කරනවා ඇඩ්‍රිනලින් නොඇඩ්‍රිනලින් ඩොපමින් වගේ. රයිට්? විශේෂයෙන් නොඇඩ්‍රිනලින් ඩොපමින් වගේ. රයිට්? ඒක සෙරොටොනින් රියැප්ටේක් ඉන්හිබිටර්ස් ගැන කතා කරනකොට අපි කෙටියෙන් කියන එකට සිලෙක්ටිව් සෙරොටොනින් රියැප්ටේක් ඉන්හිබිටර් SSRI කියන. right මෙතන S එකක් දැම්මොත් ඉන්හිබිටර්ස් කියලා එන්නේ. right එතකොට උදාහරණයක් ෆ්ලුක්සටින් පොඩ්ඩක් බලන්න ෆ්ලුක්සටින් යන්නේ මම දාලා තියෙනවා මතක තියාගන්න ක්‍රමවේදය adverse effect triple S stomach upset වෙනවා sexual dysfunction වෙනවා serotonin syndrome right එතකොට ඔයාලට තේරෙන්න ඕනේ දැන් රියැක්ටේක් ඉන්හිබිට් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ අර කීසේෂන් රියැක්ෂන් එකක් එන්න විදිහක් නැහැ. මොකද මොනෝඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක අපි ඉන්හිබිට් කරලා නැහැ. right එතකොට සෙරොටොනින් සින්ඩ්‍රෝම් කියන්නේ අගේ සෙරොටොනින් රියැප්ටේක් එක වැඩි වෙන හින්දා ආශ්‍රිත එන මේ එක. ඔයාලා මතක තියාගන්න ඉන්නේ සෙරොටොනින් සින්ඩ්‍රෝම් කියලා. right එතකොට drugs effective for sadness panic and compulsion. right එතකොට effective කියන්නේ citalopram කියන එකත් selective serotonin reuptake inhibitor එකක්. ඊළඟට ෆ්ලුක්සටින් කියන එක වලට වැදගත් වෙන අනිත් එක ඉච්චර වැඩක් නැහැ. සෙරොටොනින් කියන ඩ්‍රග් එක වැදගත් වෙනවා. පැරොක්සිටින් and citalopram කියලා අනිත් විදිහට ලියනවා. ඔන්න ඔය බෙහෙත් ටික තමයි උදාහරණ විදිහට තියෙන්නේ. ෆ්ලුක්සටින් කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවේ ප්‍රබල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Prodep. කැප්සූල් තමයි ෆ්ලුක්සටින් එන්නේ 20 mg ඒවා වෙනවා 40 mg ඒවා වෙනවා. Prodep 20 mg වෙනවා Prodep 20 Prodep 10 වෙනවා 10 mg. හරි. එතකොට මම දාලා තියෙනවා ෆ්ලුක්සටින් වල ඉන්ඩිකේෂන්ස් පොඩ්ඩක් බලන්න. ડિප්‍රෙෂන් බුල්මියා නෝසා කියන්නේ ඒකේ නෝස් කියලා තියෙන එක ඒ අපිට දාගන්න නෝසා ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර්ස් බුල්මියා නෝසා කියන එක මොකක්ද කියලා මම ඔයාලට දාන්නක ඩයනට ඩයනට තිබුණා. එතකොට සයිඩ් ඉෆෙක්ට් රෙස්ට්ලෙස්නස් ඉන්සොම්නියා ඉන්ටෙස්ටයිනල් ඉරිගුලරිටි same as tricyclic antidepressant වෙනසක් නෑ. එතකොට dosage form වෙනවා capsule 20 mg capsule තමයි එන්නේ ඒක දාන්න. Prodep capsule. right එතකොට ඔක මතක තියාගන්න. ඊළඟට දාලා තියෙනවා ලිතියම් කාබනේට් ගැන පොඩ්ඩක් කියව ගන්න. මම ඔයගොල්ලන්ට ලිතියම් කාබනේට් ගැන ඇන්ටි සයිකියාට්‍රික් පාඩමේ මීනිය ගැන කතා කරද්දි මම ඔයාලට ඒ ගැන කියලා දෙන්නම්. right එහෙනම් ඔන්න ඔච්චරයි ඇන්ටි ડિප්‍රෙසන්ට්. thank you. right අද මාතෘකාව අපි කතා කරන්න යන්නේ ඇනස්තීසියා සම්බන්ධව. එතකොට ඇනස්තීසියා ගැන කතා කරනකොට ඇනස්තීසියා කියන්නේ නිර්වින්දනය. එහෙම නැත්නම් සිහිය නැති කරනවා. එතකොට මේකෙදි සිහිය නැති කරන්න පුළුවන් ලෝකල් ඒරියා එකක්. ඊට අමතරව සම්පූර්ණ බොඩි එකක් සිහිය නැති කරන්න පුළුවන්. එතකොට මේ ඇනස්තීසියා ප්‍රධාන වශයෙන් මනුස්සයන්ටයි සත්තුන්ටයි දෙගොල්ලටම පාවිච්චි කරනවා. right අපි බලමු ඇනස්තීසියා ප්‍රධාන වශයෙන් කැටගරයිස් කරන්නේ කොහොමද කියලා. right ඕගොල්ලන්ට අලුත් නෝට් එකක් දෙනවා. මේක තමයි ඕගොල්ලෝ විභාගෙට යද්දි පාඩම් කරන්න ඕන නෝට් එක ඇනස්තටික් ගැන. එතකොට මේ කරුණු ටික මතක තියාගත්තම ප්‍රමාණවත්. ඊට අමතරව ඇනස්තීසියා ගැන වැඩිදුර කරුණු දැනගන්න ඕන නම් ඒ සම්බන්ධවත් වෙනම නෝට් එකක් ඕගොල්ලන්ට දීලා තිනවා. ඒකත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. right එතකොට ඇනස්තීසියා ගැන කතා කරනකොට ඇනස්තීසියා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඇනස්තීසියා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඒ තමයි ලෝකල් ඇනස්තීසියා. අපි කෙටියෙන් කියනවා මේකට LA කියලා. LA කියලා තව කෑල්ලක් තියෙනවා ලෝකල් ඇප්ලිකේෂන් කියලා. නමුත් ක්‍රීම් වලට කියන එක. නමුත් ඒක ගණන් ගන්න එපා. මෙතනදී LA කියලා කියන්නේ මම ලෝකල් ඇනස්තීසියා. ඊට අමතරව ජෙනරල් ඇනස්තීසියා කියලා තව වර්ගයකටත් බෙදෙනවා. right ඒකට අපි කියනවා කෙටි නම GA කියලා. GA කියලා. යම් කිසි කෙනෙක්ව සම්පූර්ණයෙන් නිර්වින්දනය කරනවා නම් සම්පූර්ණයෙන් කොන්ෂස්නස් එක යාගේ නැති කරනවා නම් ඒකට අපි කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. යම් කිසි කෙනෙක්ගේ යම් කිසි ඒරියා එකක්
නිර්වින්දනය කරනවා නම් ඒකට අපි කියනවා ලෝකල් ඇනස්තීසියා කියලා. උදාහරණ ටිකක් ගමු. මගේ දතක් ගලවන්න මගේ මේ හක්කේ යම්කිසි ස්ථානයක් විතරක් සිහිය නැති කරලා දාන්න. නිර්වින්දනය කරලා දාන්න. පේන් එක දැනෙන්නේ නැති කරලා දාන්න. නර්ව් ටික બ્લોක් කරලා දාන්න. අන්න ඒකට අපි කියනවා ලෝකල් ඇනස්තීසියා කියලා. මගේ ඇපෙන්ඩිසෙක්ටොමි සර්ජරි එක කරන්න මාව සම්පූර්ණයෙන් නිර්වින්දනය කරලා දානවා. නැත්නම් සම්පූර්ණයෙන් මගේ සිහිය නැති කරලා දානවා නම් ඒකට අපි කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. උන්න ප්‍රධාන කොටස් දෙක. ඊළඟට බලුවොත් local anesthesia වර්ග දෙකයි with vasoconstriction without vasoconstriction. මොකටද මේ vasoconstriction අඩගත්තේ? right? ළමයිනේ anesthesia හදනකොට විශේෂයෙන් local anesthesia හදනකොට vasoconstriction එකක් ඒකට දානවා. මොනවා හරි drug එකක් vasoconstriction හැකියාව තියෙන. නැත්නම් රුධිර වාහිනී හැකිලීමේ හැකියාව තියෙනවා. මේ රුධිර වාහිනී හකුලවපුවාම නැත්නම් ඇතුළතින් කන්ස්ට්‍රික්ට් කරලා දාපුවාම හකුලවල දාපුවාම ප්‍රධාන වශයෙන් අදාළ බෙහෙතේ duration of action anesthesia බෙහෙතේ duration of action එක වැඩි වෙනවා. right? ඊට අමතරව අර ඔපරේෂන් එක කරනකොට රුධිරයේ බ්ලීඩින් ගතිය නැත්නම් රුධිරයේ පිටවීමේ ගතිය බ්ලීඩින් ටෙන්ඩන්සි එක අඩු කරලා දානවා. ඔයාලට තේරෙනවා vasoconstriction එකක් මේ විදිහට පාවිච්චි කරොත් එතනින් එහාට රුධිර ගමනාගමනය අඩු වෙනවා. එහෙනම් vasoconstriction එකක් පාවිච්චි කරන එකේ වැදගත්කම තමයි duration of action වැඩි වෙනවා. duration of action වැඩි වෙනවා. ඊට අමතරව bleed වෙන්න තියෙන tendency එක blood less වෙනවා. bleed වෙන්න තියෙන tendency එක ඒ කියන්නේ අපිට blood less ගතියක් තමයි සර්ජරි එකේදී දකින්නට හම්බ වෙන්නේ. right? පැහැදිලි ඒ කතන්දරේ. එහෙනම් local anesthesia වර්ග දෙකයි with vasoconstriction without vasoconstriction. ඊට අමතරව general anesthesia වර්ග දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි intravenous anesthesia. නැත්තම් අපේ රුධිර වාහිනී වලට veins වලට දෙන direct දෙන්න පුළුවන් anesthesia වර්ග. right? ඊට අමතරව inhalation වල දන්නවා ඔක්සිජන් වගේ ඉන්හේල් කරලා පාවිච්චි කරන ඇනස්තීසියා වර්ගයක්. ඉන්හෙලේෂන් වලට පාවිච්චි කරන ඇනස්තීසියා වර්ගයක්. එහෙනම් ඉන්හෙලේෂන් ඇනස්තීසියා කියලා වර්ග දෙකකට බෙදෙනවා. එහෙනම් මම ආයෙත් කියනවා ඇනස්තීසියා වර්ග දෙකයි local anesthesia සහ general anesthesia. කෙටි නම් LA සහ GA. එතකොට local anesthesia වර්ග දෙකකට බෙදෙනවා without vasoconstriction සහ with vasoconstriction. මොනවද vasoconstriction විදිහට mainly පාවිච්චි කරන්නේ? adrenaline. adrenaline මොකටද වැදගත් වෙන්නේ? duration of action එක වැඩි කරගන්නයි අර bleeding tendency එක blood less ගතිය ඇති කරන්න. right? ඊට අමතරව general anesthesia වර්ග දෙකයි intravenous anesthesia සහ inhalation anesthesia. අපි කතා කරනවා inhalation anesthesia ගැන. මේවා ප්‍රධාන වශයෙන් gas වර්ග. වායුන් තමයි පාවිච්චි කරන්නේ. right? අපි බලමු ඊළඟට මොනවද මේ anesthesia වලට උදාහරණ කියලා. local anesthetic drugs ගත්තාම ළමයිනේ local anesthetic drugs ගත්තාම ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න වෙනවා lignocaine කියන drug එක ගැන. ඊට අමතරව අපි කතා කරනවා bupivacaine කියන drug එක ගැන. right? ඊට අමතරව lignocaine වලට adrenaline එකතු කරලා හදපු combination එකක් ගැන කතා කරනවා. ඔයාලා දන්නවා adrenaline කියන්නේ vasoconstriction එකක්. ඒතකොට lignocaine කියන්නේ without vasoconstriction. bupivacaine කියන්නේ without vasoconstriction. එතකොට lignocaine plus adrenaline කියන්නේ local anesthetic drug එකක් with vasoconstriction එක. එහෙනම් මේකේ duration of action එකක් වැඩි සහ blood මේව දාලා surgery කරනකොට රුධිරයේ වහන bleeding tendency එකක් අඩුයි. right? අපි බලමු යන note එකට. note එකේ පළවෙනි කොටුවේ තියෙනවා local anesthesia සහ general anesthesia වර්ග කරලා. ඊට පස්සේ local anesthesia යටතේ මෙන්න මේ drugs තුන ගැන කතා කරලා තියෙනවා. right? අපි බලමු lignocaine කියන කෙනා indication බලන්න surface and infiltration anesthesia. සාමාන්‍යයෙන් නිර්වින්දනය කරන්නට කලින් උදාහරණයක් විදිහට අපේ දත ගලවන්න කලින් ඒ හරියේ තියෙන පේශිය නිර්වින්දනය කරනවා. මේකට අපි නමක් කියනවා infiltration කරනවා.
ඉන්ෆිල්ට්‍රේෂන් කියන්නේ යම් කිසි සර්ෆේස් එකක් හිරිවට්ටලා නිර්වින්දනය කරලා දාන එක. දැන් උදාහරණයක් ස්පයිනල් ඇනස්තීසියා. නැත්නම් අපේ සුෂුමිනාවට කොන්දට දීලා ඉන්ජෙක්ෂන් එකක් අපේ ගාත්‍රා දෙක නැත්නම් කකුල් පණ නැති කරලා දානවා. right? මෙතනින් පල්ලෙහා පණ නැති කරලා දානවා. මෙතෙන්ට දීලා ඉන්ජෙක්ෂන් එක මෙතනින් පල්ලෙහා පණ නැති කරලා දානවා. ඒක හරිම පේන්ෆුල්. කොන්දට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා කියන්නේ එක නැත්නම් ස්පයිනල් කෝඩ් එකට ඉන්ජෙක්ෂන් එකක් ගන්න එක හරිම පේන්ෆුල්. එතකොට ඒ පේන් එක නැතිකරන්න නීඩල් එක දිග නීඩල් එකකින් ගහනකොට කැක්කම වැඩි. ඒකින්ද මේ පේන් එක නැති කරන්න ඉස්සෙල්ලා පොඩි නීඩල් එකක් පාවිච්චි කරලා 2T සිරින්ජර් එකකින් ඉන්ෆිල්ට්‍රේෂන් ඇනස්තීසියා එකක් දෙන්න. නැත්තම් ඒ හරිය පටක ටික ඉස්සෙල්ලාම නිර්වින්දනය කරලා දාන්න. ඊට පස්සේ කැක්කුම අඩුයි. දිග නීඩල් එකකින් ස්පයිනල් කෝඩ් එකට විද්දට කැක්කුම අඩුයි. මොකද අර ඉන්ෆිල්ට්‍රේෂන් ඇනස්තීසියා එකක් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට බත්තොත් මේ තමයි අපේ කොම්. එතකොට අපිට ඉන්ජෙක්ෂන් එක විදින්න ඕන මෙන්න මේ. මේ වගේ දිග නීඩල් එකක් තමයි තියෙන්නේ. නමුත් මේ පුද්ගලගේ මසල් තියෙනවා මේ හරිය. මේ තියෙන මසල් ලේයර්. මේ තමයි කොම්. right? අපිට කෙලින් ඩිරෙක්ට් මේ විදිහට ගහනකොට කැක්කුම වැඩි. අපිට පුළුවන් ඉස්සෙල්ලාම මේ හරියට ඉන්ජෙක්ෂන් එකක් දෙකක් විදලා මේ මසල් එක සම්පූර්ණ හිරිවට්ටලා දාන්න. නිර්වින්දනය කරලා දාන්න. නර්ව් බ්ලොක් කරලා දාන්න. ඊට පස්සේ මේ විදිහේ දිග නීඩල් එකකින් මෙතෙන්ට විද්දට අපිට දැනෙන්නේ. එහෙනම් මේ විදිහේ පළවෙනියට හිරිවට්ටනවාට සර්ෆේස් එක හිරිවට්ටනවාට අපි කියනවා ඉන්ෆිල්ට්‍රේෂන් කරනවා කියලා. එහෙනම් මේ ලිග්නොකේන් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා සර්ෆේස් සහ ඉන්ෆිල්ට්‍රේෂන් ඇනස්තීසියා වලට. බලන්න ඩෙන්ටල් ඇනස්තීසියා දත් ගලවන්න දේවල් වලට නර්ව් බ්ලොක් කරන්න ඉන්ට්‍රාවීනස් බ්ලොක් සහ එපිඩියුරල් ඇන්ඩ් ස්පයිනල් ඇනස්තීසියා වලදී පාවිච්චි කරන බව. පොඩ්ඩක් බලන්න මේ තමයි ස්පයිනල් ඇනස්තීසියා දෙන එක. ස්පයිනල් ඇනස්තීසියා වලට අපි කියනවා කෙටි නම ස්පයිනල් ඇනස්තීසියා SC. right? එහෙනම් ඔන්න ලිග්නොපේන් වල ඉන්ඩිකේෂන්. ඊළඟ කෝෂන් දාලා තියෙනවා හෙපටික් ඉම්පයර්මන්ට් liver failure යට මේවා දෙන්නේ නැහැ. ඊට අමතරව සයිඩ් ඉෆෙක්ට් විදියට තියෙනවා allergic reactions cardiovascular system එකේ සයිඩ් ඉෆෙක්ට් විදියට hypertension heart block myocardial depression කියන තියෙනවා central nervous system එකේ lightness headache blurred vision කියන ළමයිනේ S2 blurred වෙලා පේන vision එක blurred වෙනවා restlessness tremor එවලීම convulsion fit එක හැදෙන්න පුළුවන් epidural anesthesia වලදී urinary retention headache සහ backache කියන right epidural anesthesia කියන්නේ මොකක්ද කියලා මම ෆොටෝ එකක් එවන්න right ඊළඟ ඩෝස් එක දාලා තියෙනවා 2 to 4 mg per kilogram ඊට අමතරව ඩෝසේජ් ෆෝම් බලන්න වැදගත් ලිග්නොකේන් මොනවටද දෙන්නේ ලිග්නොකේන් වල ඩෝසේජ් ෆෝම් මොනවද කියන එක තමයි ඔයාලා දාන්න ඩෝසේජ් ෆෝම් වෙනවා ලිග්නොකේන් 2% plain 20 ml වයි plain කියන්නේ ලිග්නොකේන් විතරයි ඇඩ්‍රිනලින් දාලා නැහැ plain කියන්නේ ඒක ඊළඟට ලිග්නොකේන් හයිඩ්‍රොක්ලෝරයිඩ් 4% topical solution එකක් වෙනවා 30 ml වයි ඊට අමතරව ලිග්නොකේන් හයිඩ්‍රොක්ලෝරයිඩ් 2% ක්‍රීම් වෙනවා මේවයි ක්‍රීම් තියෙනවා ළමයි ඔය කැනියුලා එකක් දානකොට අතට කැනියුලා එකක් දානකොට මේ ක්‍රීම් එක ගාලා තියලා මේ හරිය හිරිවට්ටනවා ඊට පස්සේ කැනියුලා එක දානකොට රිදෙන්නේ එහෙනම් අන්න දැක්කද ඉන්ෆිල්ට්‍රේෂන් ඇනස්තීසියා වලට ලිග්නොකේන් පාවිච්චි කරනවා හරි ඊළඟට ලිග්නොකේන් 5% heavy spinal 3 ml ampule spinal anesthesia වලට පාවිච්චි කරන ලිග්නොකේන් heavy 3% එකකුත් එනවා ampule ජාති right ඊළඟට අපි යනවා lignocaine with adrenaline කියන එක බලන්න. එහෙනම් දැන් lignocaine vasoconstriction එකක් එක්කලා එකතු කරලා තමයි හදලා තියෙන්නේ. with vasoconstriction. මේක අපි කතා කරමු. බලන්න නෝට් එකේ 13 වෙනි පිටුවේ තියෙන්නේ indication to treat the absorption of local anesthetic density. දත් ගලවද්දි anesthesia එකක් දෙනකොට ඒකේ absorption එක වැඩි කරගන්න පාවිච්චි කරන බිත්තක් තමයි ප්‍රධාන වශයෙන්. right? ඊට අමතරව caution, hypertension, දැන් adrenaline කියන හින්දා adrenaline සම්බන්ධ side effect එක එනවා. මොනවද? sympathetic system එක stimulate වෙන්න පුළුවන්. Hypertension, ischemic heart disease, arrhythmias, cerebrovascular disease, diabetes එන්න පුළුවන්, thyrotoxicosis එන්න පුළුවන්. Contraindication දීලා තියෙනවා for ring block or digital block at supply by end arteries. penis එකේ fingers වල පිනාවල
නර්ව් බ්ලොක් ඇති වෙන්න පුළුවන්. එතකොට නර්ව් බ්ලොක් එකක් තියෙන කෙනෙක්ට මේවා කන්ට්‍රා ඉන්ඩිකේෂන් වෙනවා. හරි. ඊට අමතරව ඩෝසේජ් ෆෝම් එනවා ඇඩ්‍රිනලින් 12.5 මයික්‍රෝග්‍රෑම් per milliliter 1 in 80,000 5 ml වයිල් වෙනවා. ඒවා ඉන්කෝපරේටර් ඒවත් එක්කලා එකතු වෙලා තියෙන්නේ ලිග්නෝකේන් 2% 2 ml සහ 30 ml වයිල්. එහෙනම් මේකකින් එනවා 30 ml වයිල්. ඒ වැටලේ ලිග්නෝකේන් තියෙනවා 2% තියෙනවා. ඇඩ්‍රිනලින් තියෙන්න පුළුවන් 12.5 microgram 12.5 microgram per ml. මේකත් 2% per ml නේ. right. එතකොට ඔන්න ඔය විදිහට මතක තියාගන්න ඕන ඕක ලිග්නෝකේන් with adrenaline. දැන් adrenaline පාවිච්චි කරන්නේ මොකටද කියලා අහුවොත් අපන්ට තේරෙන්න ඕනේ මේක duration of action එක absorption fast කරන්න සහ bleeding tendency එක අඩු කරන්න. ඊළඟට අපි යනවා local anesthesia වල අනිත් එක්කෙනා බුපිවිකේන් ගැන කතා කරමු. ලිග්නෝකේන් බුපිවිකේන් with adrenaline. බුපිවිකේන් ගැන කතා කරනකොට ඊළඟ පිටුවට පෙරලන්න ඒකේ දාලා තියෙනවා more potent and toxic than lignocaine. ඒක කේන් නෑ නෙමෙයි කේන් and longer acting than combination with adrenaline. ඒකේ නම් මෙයාටත් වඩා මෙයාගේ action එක low. action එක ඉතාමත් low වැඩි. ඒක මතක තියාගන්න ඕනේ. බුපිවිකේන් එකේ action එක low without vasoconstriction. right. ඊළඟට අපි කතා කරන්න යන්නේ general anesthesia ගැන. general anesthesia වල දැන් අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි intravenous anesthesia. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ inhalation anesthesia. මොනවද මේ inhalation anesthesia? සර්ජරි එකක් කරන රූම් එකට ගියා නම් ඕගොල්ලොන්ට දකින්න හම්බෙයි මාස්ක් එකක් දාලා එයාට යම්කිසි වායුවක් යවනවා. patient වායුවක් යවනවා. මේකෙන් එයාගේ සම්පූර්ණ ඇඟම සිහි නැති වෙලා යනවා. ඉරිවින්දනය වෙලා යනවා. right? එතකොට මේකට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ ළමයි ඩයිඑතිල් ඊතර හැලොකේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් හෙවත් ස්මයිලින් ගෑස් ඉනායන වායුව කියලා අපි කියන්නේ. ඉනායන කියන්නේ අන්නේ වායුව තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. right? එතකොට ඩයිඑතිල් ඊතර ගැන කතා කරොත් අපි මෙතනදී වගුවක් ගහලා ඔයාලට මේක වෙන් කරලා දීලා තියෙනවා. ඒ වගුවේදී අපි කතා කරොත් ඩයිඑතිල් ඊතර ගැන ඒකේ පොඩි නෝට් එකක් දාලා තිනවා ඉන්ඩිකේෂන් යටතේ inhalation anesthetic are used for induction and maintenance anesthesia. anesthesia පාවිච්චි කරන induction and maintenance. මේ anesthesia දෙනවා කියන්නේ ඔන්න රෝගියා හොස්පිටල් එකට ඇතුළු කරා. right? රෝගියා හොස්පිටල් එකට ඇතුළු කරපුවාම ඒ වෙලාවේ patient නිර්වින්දනය කරනකොට පොඩි induction එකක් යනවා. මේ වෙලාවේ තමයි patient ව induction එක දීලා නිර්වින්දනයට භාජනය කරන්නේ. ඊට පස්සේ ඒ සර්ජරිය සඳහා ගත වෙන කාලය පැය දෙකයි නම් ඔපරේෂන් එක පටන් ගන්න ඊට පස්සේ. මේ පැය දෙකේ කාලය. පැය දෙකේ කාලේ සර්ජරිය කරගෙන යනවා. හරි? පොඩි ඉන්ඩක්ෂන් එක. පොඩි ඇනස්තීසියා જાතියක් දීලා එයාව යන්තම් නිර්වින්දනය කරනවා. ඊට පස්සේ තමයි අපිට ටියුබ් කරගන්න ඒ දේවල් කරගන්න ලීස්. ඊට පස්සේ මේන්ටේනන්ස් පීරියඩ් එක. මේ පීරියඩ් එකේදී ඇනස්තටික් මැඩම් නැත්නම් සර් ඇනස්තටික් සර් මොකද කරන්න ඕනේ? පේෂන්ට්ගේ ඇනස්තීසියා එක යම්කිසි මට්ටමක පවත්වාගෙන යන්න. එයා නිර්වින්දනයේ තත්ත්වයේ අරගෙන යන්න. ඇයි ඔපරේෂන් එක කරන හින්දා එයාට කිසිම දෙයක් දැනෙන්න බෑ. මේක වෙන්නේ ජෙනරල් ඇනස්තීසියා වල ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ සර්ජරි එක ඉවරයි දැන් අපිට අවශ්‍ය වෙනවා මෙයාව රිකවර් කරන්න. රිකවර් කරනවා කියන්නේ මෙන්න මේ පීරියඩ් එකට ගිහින්. මේ පීරියඩ් එකේ දෙයක් කොෂස්. මේ පීරියඩ් එකට අරන් ඉන්න නම් රිකවර් කරන පීරියඩ් එකට අපි කියනවා රිකවරි පීරියඩ් එක කියලා. දැන් මේ පීරියඩ්. සාමාන්‍ය ඉන්ඩක්ෂන් එකත් හරි ලේසියි. මේන්ටේනන්ස් එක කරගෙන යන එකත් හරි ලේසියි. ඒක ෆ්ලයිට් එකක් නැග්ගනවා වගේ ඔන්න ෆ්ලයිට් එක නැග්ගුවා ඊට පස්සේ ගමන යන්න තියෙන්නේ. සිංගප්පූරුවට වෙනකන් ගියා. සිංගප්පූරුවෙන් ප්ලෑන් කරන්න ඕන. ප්ලෑන් කරන එක තමයි ටිකක් අමාරු. එහෙනම් රිකවරි පීරියඩ් එක තමයි සෑහෙන්න අමාරු තත්ත්වයක තියෙන්නේ. රිකවරි පීරියඩ් එක තමයි අපිට අමාරු.
right එතකොට ඔයාලට පැහැදිලි දැන් කියන එක පැහැදිලි දැන් ඔන්න අපි කතා කරන්නේ ඩයිඑතිල් ඊතර ගැන ඒක ඉන්ඩිකේෂන් එක යටතේ තියෙනවා බලන්න ඉන්හෙලේෂන් ඇනස්තටික් වර්ගයක් used for induction මෙන්න මේ වෙලාවේදී සහ මේන්ටේනන්ස් කරගෙන යන වෙලාවේ තමයි ඩයිඑතිල් ඊතර පාවිච්චි කරන්නේ right ඊට අමතරව caution inflammable ගිනි ගන්න පුළුවන් ඩයිඑතිල් ගිනි ගන්නා right ගිනි ගන්න පුළුවන් ඒක හින්දා පාවිච්චි කරද්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා contra indication තියෙන ළමයිනේ liver disease raise cerebrospinal fluid intracranial pressure වැඩි වෙන්න පුළුවන් cerebrospinal fluid වල pressure එක වැඩි වෙන්න පුළුවන් ඒකින්ද ඒ වගේ තත්ත්ව මේකේ contra indication විදිහට අපිට ගන්න පුළුවන් side effect ලේසියෙන් ගන්නවා දැන් nausea vomiting ප්‍රධාන වශයෙන් මේ gas වලට side effect එනවා nausea vomiting salivation සහ laryngeal spasm එන්න පුළුවන් nausea vomiting එන්න පුළුවන් ඊට අමතරව dosage form වෙනවා ඩයිඑතිල් ඊතර right ඒක ඩයිඑතිල් ඊතර කියන්නේ හොඳට මතක තියාගන්න inflammable එක මේවා ඉන්නේ 500 ml වල ml බොටල් වල 500 ml බොටල් වල තමයි ඩයිඑතිල් ඊතර එන්නේ ඊට අමතරව අපි යනවා ඊළඟට බලන්න හැලෝතේ indication same as the ඩයිඑතිල් ඊතර එන්නේ හැලතෙන් 250 ml බොටල් වල administered by using suitable vaporizer එකක් පාවිච්චි කරලා තමයි හැලතෙන් කියන එක ගහන්නේ එතකොට අර විදිහමයි side effect indication same as ඩයිඑතිල් ඊතර right එතකොට හොඳට මතක තියාගන්න මේකේ හැලතෙන් දෙනකොට ජෙනරල් ඇනස්තීසියා වලදී රිකවරි පීරියඩ් එකේදී මෙන්න මේ පීරියඩ් එකේදී රිකවරි පීරියඩ් එකේදී අපිට දකින්න පුළුවන් ෂිවරින් හෙවත් ට්‍රිමර්ස් එනවා පෙවුලිල්ලක් එනවා උඩ පේෂන්ට් බ්ලැන්කට් එකකින් වහලා ක්‍රියේට් එකේ ලොකු ප්‍රොසීඩියර් ගොඩක් තියෙනවා right උන්න හැලතෙන් ගැන පොඩ්ඩක් බලා ගන්න නෝට් එකේ ඊළඟට අන්තිමේටම තියෙනවා නයිට්‍රස් ඔක්සයිඩ් තාම වාසිදායකයි මොකද නයිට්‍රස් ඔක්සයිඩ් ගිනි ගන්න සුළු නෑ බලන්න colorless neither irritating not inflammable gas indication maintenance of surgical anesthesia විශේෂයෙන් surgery වලදී පාවිච්චි combination with others analgesics in obstetrics surgery වලදී නැත්නම් obstetrics period එකේදී අපි පාවිච්චි කරන analgesics එකක් විදිහට මේ nitrous oxide ඊට අමතරව trauma and physiotherapy වලට පාවිච්චි කරනවා administration mix with oxygen to get good action සාමාන්‍ය නිකන් නෙමෙයි nitrous oxide කියන smiling gas එක නැත්නම් hina යන වායුව ඔක්සිජන් එක්කලා පාවිච්චි කරනවා නම් තා විශාල benefits ගොඩක් ගන්න තාමත් බලද මේවා එන්නේ සිලින්ඩර් වල nitrous oxide oxygen එන්නේ සිලින්ඩර් වල ළමයි the neck of the cylinder is colored with blue මතක තියාගන්න ඉරක් ගහ ගන්න යටින් සිලින්ඩරේ nitrous oxide අඳුර ගන්න neck එක blue color එකකින් තමයි ලහලකම කරලා තියෙන්නේ පොඩි පටියක් දාලා තියෙනවා blue color එක ඊට අමතරව ඔක්සිජන් ගැන පොඩි නෝට් එකක් තියෙනවා ඔක්සිජන් යටතේ to maintain adequate oxygen tension in inhalation anesthesia oxygen දෙන්න ඕනේ caution concentration of oxygen gas is inspired anesthesia should not be less than 1%. සාමාන්‍යයෙන් 21%කට අඩු ප්‍රතිශතයක් තියෙන ඔක්සිජන් තමයි ගන්නෙ cylinders side effect high concentration and over prolonged period can lead to pulmonary collapse අපේ මේ respiratory tract එක collapse වෙලා යන්න පුළුවන් ගොඩාක් වෙලා ඔක්සිජන් දීගෙන හිටිය right සාමාන්‍යයෙන් සාන්ද්‍රණය 21%ක් තමයි ගන්න ඔක්සිජන් ගන්න right ඊළඟට බලන්න side effects ගැන කිව්වා identification of cylinder oxygen cylinder එක හඳුනගන්නේ කොහොමද කියලා මේකේ තියෙන්නේ cylinder එකේ neck එක මේ cylinder එක කියලා හිතන්න මේකේ neck එක වටේට තියෙන පටිය සුදු පාටයි ඒතකොට සමහරක් ගෑස් වෙනවා nitrous oxide සහ oxygen දෙකම අන්තර්ගතයි ඉතින් මේ වගේ පටි දෙකක් තියෙන්න පුළුවන් සුදු පාට පටියයි නිල් පාට පටිය ඔක්සිජන් සිලින්ඩර් එක හඳුනගන්නේ සුදු පාටින් neck එක සුදු පාටයි
නයිට්‍රස් ඔක්සයිඩ් හඳුනගන්නේ මේක එක නිල් පාට පටියක් තියෙන්නේ. මේ දෙකම එකතු වෙලා එනවා නම් මේ දෙකේ නයිට්‍රස් ඔක්සයිඩ් සහ ඔක්සිජන් නැති බව අපි දන්නවා. දැන් දන්නවා. right? ඕක මතක තියාගන්න කලර් කෝඩ් එක විභාගවලදී බයෝ වලදී විශේෂයෙන් අහලා තියෙනවා. එහෙනම් ඉන්න ඇනස්තීසියා වර්ග ටික ඔන්න මම කිව්වා ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් ඇනස්තීසියා වර්ග දෙක ජෙනරල් සහ ලෝකල් ඇනස්තීසියා. ඊට අමතරව ජෙනරල් ඇනස්තීසියා වල ඉන්හෙලේෂන් සහ ඉන්ට්‍රාවිනස් කියලා වර්ග දෙකක් බෙදෙන බව කිව්වා. ලෝකල් ඇනස්තීසියාත් වර්ග දෙකකට බෙදෙනවා කියලා කිව්වා මම. with vasoconstriction සහ without vasoconstriction. ඔන්න කතන්දර ටික දන්නවා නම් ඇනස්තීසියා වල ඇති දෙයක් නැහැ. නෝට් එක මම වන්නම්. නෝට් එකත් එක්ක කම්පෙයාර් කරගෙන හොඳට තේරුම් ගන්න මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. right?